හරි ළමයි අපි මෙච්චර කාලයක් සාකච්ඡා කරන ආවේ දැන් මාසයකට ආසන්න කාලයක් සාකච්ඡා කරන ආවේ අසම්පූර්ණ වාර්තා කියන පාඩමට අදාළ ගණන් අපි හැදුවේ. ඉතින් අපිට අද තියෙන්නේ 7 වෙනි ගාන හදන්න. මුලින්ම තියෙන 7 වෙනි ගාන හදන්න. අපි ඒ ගාන හදන්න යමු. ඊට පස්සේ අපේ සාමාන්‍ය ක්ලාස් එක ලබන මාසෙ මුලින් ඉඳන් ආරම්භ කරනවානේ. ඒ සම්බන්ධ තොරතුරුත් අපි සාකච්ඡා කරගෙන යමු. රයිට්. බලන්න 7 වෙනි ගාන. නිරෝෂා උඩවත්ත සමාගම නමින් කේවල ස්වාමි ව්‍යාපාරයක් කරගෙන යන අතර ඔහුගේ ව්‍යාපාරයේ ගිණුම් පොත් වලින් 2021 3.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පහත සඳහන් සංඛ්‍යා උපුටා ගන්නා ලදී. අපිට දීලා තියෙනවා පුතේ 2021 අවසන් 3.31 දිනෙන් අවසන් වර්ෂයේ යම්කිසි ශේෂ කීපයක්. එතකොට අවසානනේ 2021 3.31 නේ. ඉවර වෙන්නේ 2021 3.31 නම් ආරම්භ වෙන්නේ නැත්තේ කවද්ද පුතේ? 2020 4.1. එතකොට ආරම්භක දිනට සහ අවසන් දිනට අපිට ණය ගැතියෝ, ණය හිමියෝ, තොගය, උපචිත වැටුප්, බැංකුවේ ඉතිරි, ඒ කියන්නේ බැංකුවේ ශේෂය කොච්චරක් තියෙනවද කියලා දීලා තියෙනවා. ලී බඩු උපකරණ දීලා තියෙනවා ආරම්භක දිනට. අනෙකුත් තොරතුරු කිහිපයකුත් දීලා තියෙනවා. අවශ්‍ය වන්නේ 2021 3.31 දින අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශනය සහ 2021 3.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. රයිට්. පුතේ ඉක්මනින් ඔයා ආදායම් ප්‍රකාශනයකුයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයකුයි රූල් කරගන්නකෝ. ඉක්මනින් ආදායම් ප්‍රකාශනයකුයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයකුයි රූල් කරගන්න. මං හිතන්නේ මේ වෙද්දිත් ඔයා මේ ගණන් හදලා අවසන් මං හිතනවා පුතේ මං ගිය සතියේත් කිව්වා මේ ගණන් ටික නිකන් හදලා තියන්න කියලා. මේ වෙද්දිත් ආදායම් ප්‍රකාශනය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය ඔයා හදලා ඉවර ඇති කියලා මම හිතනවා. ඒ කියන්නේ ඔයා දන්න තරමින් මං හිතනවා මේ වෙද්දි 100ක් ඔයා හදන්න ඇති. හැබැයි ඔයා දන්න තරමින් මේක හදන්න ඇති කියලා මම කොහොමත් හිතනවා පුතේ. රයිට්. ආදායම් ප්‍රකාශනයක් සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක්. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක්. රයිට්. ඉක්මනින් රූල් කරගන්නකො පුතේ. ඉක්මනින් රූල් කරගන්න. දැන් ආදායම් ප්‍රකාශනයක ආකෘතිය අපි දන්නවා. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක ආකෘතිය අපි දන්නවා. ඒ නිසා පුතේ අය ආකෘති බල බලින් අපිට උවමනාවක් නැහැනේ. ඒ අපිට ඉක්මනින් මේ ආදායම් ප්‍රකාශනයයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයයි රූල් කරගන්න පුළුවන්. රයිට්. හරිද? ආදායම් ප්‍රකාශනය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. ආදායම් ප්‍රකාශනයයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයයි. ආදායම් ප්‍රකාශනයයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයයි. රයිට්. රයිට්. ඊට පස්සේ අපිට ආරම්භක දිනට සහ අවසන් දිනට වත්කම් සහ වගකීම් කීපයක් දීලා තියෙනවා. ආරම්භක දිනට වත්කම් සහ වගකීම් කීපයක් දීලා තියෙනවා. මම ඔයාලට කිව්වා පුතේ මේ ගණන් හදද්දී ආරම්භක දිනට සහ අවසන් දිනට වත්කම් සහ වගකීම් ගිණුම් දීලා නැත්නම් වගකීම් ශේෂයන් දීලා තියෙනවා නම් තොගය හැර අනිකුත් සියලුම ශේෂයන් සඳහා අපි ගිණුමක් ආරම්භ කරන්න ඕන. මොකක් හැරද පුතේ? තොගය හැර. මොකද අපි දැන් තොග ගිණුමක් පාවිච්චි කරන්නේ නැහැ. අපි තොගය මිලදී ගැනීම වෙනුවෙන් අපි රූල් කරන්නේ ගැනුම් ගිණුමක්නේ. තොග ගිණුමක් නෙවෙයිනේ. අන්න ඒ නිසා අපි තොග ගිණුමක් රූල් කරන්න යන්නේ නැහැ. රයිට්. අපි එහෙනම් බලමු ගිණුම් කීයක් ඕනද කියලා. ණය ගැති එකක් ඕන, ණය හිමි එකක් ඕන, උපචිත වැටුප් එකක් ඕන, බැංකු ශේෂයක් ඕන, ලී බඩු උපකරණ ඕනේ. රයිට්. බලන්න අපිට දැන් ගිණුම් පහක් ඕන. ඒ සඳහා අනිත් පැත්තෙන් බලන්න පුතේ දැන් ආරම්භක දිනට වත්කම් සහ වගකීම් දීලා තියෙනවා. වත්කම් සහ වගකීම් දීලා තියෙනවා. දැන් ආරම්භක දිනට දැන් ගිණුම් කරන සමීකරණය මොකක්ද? වත්කම් සමානයි ප්‍රාග්ධනය ධන වගකීම්නේ. වත්කම් සමානයි ප්‍රාග්ධනය ධන වගකීම්නේ. එතකොට පුතේ ආරම්භක දින දීලා තියෙන්නේ මොනවා විතරද? වත්කම් සහ වගකීම් විතරයි. එහෙනම් අපිට ප්‍රාග්ධනය දීලා නැහැ. ප්‍රාග්ධනය හොයාගන්න අපිට මොන ගිණුමක්ද ඕන? තත්ත්ව විස්තරයකුත් ඕනේ. රයිට්. දැන් අපි ඉක්මනින් අවශ්‍ය ගිණුම් ටික රූල් කරගමු. පුතේ අපි ඉක්මනින් රූල් කරගමු. බැංකු ගිණුම ටිකක් ලොකුවට
ඊට පස්සේ ණය ගැති ගිණුම ණය හිමි ගිණුම ණය ගැති ණය හිමි උපචිත වැටුප් ඔන්න උපචිත වැටුප් දහස් වලින් හදමුනේ අපි උපචිත වැටුප් උපකරණ ගිණුම සහ තත්ත්ව විස්තරය right පුතේ ඔයා මේ රූල් කරගත්ත ගිණුම් තියෙන පිටුවක් තියෙනවනේ ඒ පිටුවේ උඩින්ම ලියා ගන්න දහස් කියලා මොකද අපි දහස් වලින් මේක හදමු right ලියා ගන්න බැංකු ගිණුම ණය ගැති ගිණුම ණය හිමි ගිණුම ඊට පස්සේ අපිට ඕන තව වැටුප් ගිණුමක් ඕන ඊට පස්සේ පුතේ අපිට ලී බඩු උපකරණ එකක් ඕන ලී බඩු උපකරණ ගිණුමක් ඕන ඊට පස්සේ ආරම්භක දිනට ප්‍රාග්ධනය දීලා නැති නිසා තත්ත්ව විස්තරයකුත් ඕන right හරිද පුතේ හරි දැන් අපි දන්නවා මේ ගණන් හදද්දී අපි කොහෙටද පුතේ දාගන්නේ ආරම්භක ශේෂ දාගන්නවා කොහෙටද අපේ ගිණුමට සහ තත්ත්ව විස්තරයට අවසන් ශේෂය හැටියට දාගන්නවා අපේ ගිණුම් වල අවසන් ශේෂය හැටියට සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට දැන් අපි ගණන් කීපයක් හැදුවා ඒ විදිහටම අපි හදලා තියෙන්නේ බලන්න මේ මම කියන විදිහටම දැන් ඔයා ගාන හදලා තියෙන්නේ කියලා මම මේ කියන විදිහටම ඔයා ගාන හදලා තියෙන්නේ කියලා පුතේ බලන්න right අපි යන් ගාන හදන්න ණය ගැතියෝ ආරම්භක ශේෂය 48යි දහස් වලින් පුතේ හදන්නේ right ණය ගැතියෝ කියන්නේ වත්කම් වල තියෙන හර ශේෂය ලියා ගන්නවා ශේෂය පුතේ 48ක් ආරම්භක ශේෂය දාන්නේ අදාළ ගිණුමට සහ තත්ත්ව විස්තරේ මොන පැත්තටද බැර පැත්තට වත්කමක් නම් තත්ත්ව විස්තරේ බැර පැත්තේ වගකීමක් නම් තත්ත්ව විස්තරේ හර පැත්තේ දැන් තත්ත්ව විස්තරේ බැර පැත්ත ලියා ගන්නවා ණය ගැතියෝ 48යි ණය ගැතියෝ 48යි ණය හිමියෝ 22.5යි ණය හිමියෝ කියද පුතේ 22.5යි ණය හිමියෝ කියන්නේ වගකීම් වල තියෙන බැර ශේෂ. ශේෂය දා ගන්නවා 22.5යි. ආරම්භක වත්කම් වගකීම් මොකටද දාන්න ඕන? තත්ත්ව විස්තරයට දාන්න ඕන. තත්ත්ව විස්තරේ හරද වැරද පුතේ? වත්කමක් නම් බැර වගකීමක් නම් හර. ණය හිමියෝ කියන්නේ වගකීමක් නිසා තත්ත්ව විස්තරය හර කරනවා ණය හිමියෝ කියලා 22.5ක් ණය හිමි කියලා 22.5ක් ණය හිමි කියලා 22.5 right 22.5 ඊට පස්සේ තොගය පුතේ තොග ගිණුමක් ගහ ගන්නවද අපි නෑ තොග ගිණුමක් ගහන්න නැති නිසා අපි ආරම්භක තොගය කොහෙටද දාන්න ඕන ඔයා රූල් කරගත්ත ආදායම් ප්‍රකාශනයට යන්න ඔයා රූල් කරගත්ත ආදායම් ප්‍රකාශනයේ විකුණුම් පිරිවැය තුල තියෙනවා පුතේ ආරම්භක තොගය කියලා. එහෙනම් විකුණුම් පිරිවැය තුල දාගන්න ආරම්භක තොගය. විකුණුම් පිරිවැය තුල දාගන්න ආරම්භක තොගය රුපියල් 18යි. ආරම්භක තොගය විකුණුම් පිරිවැය තුල තියෙන ආරම්භක තොගය දාන්න එතන දාගන්න පුතේ රුපියල් 18ක්. තොගයක් කියන්නේ ව්‍යාපාරයේ වත්කමක් නේ. නම් ආරම්භක වත්කම් දාන්නේ තත්ත්ව විස්තරේ බැර පැත්තේනේ. ලියා ගන්නවා තොගය 18යි. තොගය කීයද පුතේ? 18යි. right. උපචිත වැටුප්. පුතේ වැටුප් කියන්නේ වියදමක්, උපචිතයි කියන්නේ වගකීමක්. එහෙනම් පුතේ වැටුප් ගිණුමේ බැර ශේෂය දාගන්න. ශේෂය උපචිත වැටුප් 6යි. උපචිත වැටුප් 6යි. උපචිත වැටුප්
වැටුප් කියන්නේ වගකීමක්. right ඒ කියන්නේ උපචිත වැටුප් කියන්නේ වගකීමක්. ඒ නිසා ආරම්භක බැරශේෂය දැම්මා. වගකීම් තත්ත්ව විස්තරය දාන්නේ මොන පැත්තේද පුතේ? හර පැත්තේ. උපචිත වැටුප් 6යි. උපචිත වැටුප් 6යි. ඊට පස්සේ බැංකුවේ ඉතිරි මුදල් 31යි. පුතේ බැංකු මුදල් කියන්නේ ව්‍යාපාරයේ වත්කමක්. නම් බැංකු ගිණුමේ ආරම්භක ශේෂය දාගන්න හර පැත්තේ 31යි. බැංකු ගිණුමේ ආරම්භක ශේෂය දාගන්න හර පැත්තේ 31යි. බැංකු ගිණුමක් කියන්නේ වත්කමක්. වත්කමක් දාන්න පුතේ තත්ත්ව විස්තරේ මොන පැත්තේද? දැන් මගෙත් එක්කම කීකේ හදමු. තත්ත්ව විස්තරේ මොන පැත්තේද? බැර පැත්තේ. ලියා ගන්නවා බැංකු 31යි. බැංකු 31යි. right. ඊට පස්සේ ලී බඩු උපකරණ. ලී බඩු උපකරණ කියන්නේ ව්‍යාපාරයේ වත්කමක්. වත්කම් වල තියෙන මොන ශේෂද? හර ශේෂ. ලියා ගන්න පුතේ ශේෂය රුපියල් 68යි. රුපියල් 68යි. රුපියල් 68යි. right. ලී බඩු උපකරණ ශේෂය රුපියල් 68යි. ලී බඩු කියන්නේ ව්‍යාපාරයේ වත්කමක්. වත්කම් පුතේ තත්ත්ව විස්තරේ මොන පැත්තේ දාන්නේ? බැර පැත්තේ. එහෙනම් ශේෂය කියලා දාගන්න 68ක්. ශේෂය කියලා දාගන්න. sorry. ලී බඩු ඈ. ශේෂය නෙමෙයි ලී බඩු. ලී බඩු. පුතේ ශේෂය නෙමෙයි ඈ. ලී බඩු එකේ ශේෂය කියලා දාගත්ත 68ක්. තත්ත්ව විස්තරේ බැර පැත්තේ දානවා ලී බඩු කියලා 68ක්. හරිද? right. ඊට පස්සේ අපි අවසන් ශේෂ දාගමු පුතේ. අවසන් ශේෂ. ණයක දැන් අවසන් ශේෂ කොහොමද දාන්නේ? ගිණුමේ අවසන් ශේෂයේ හැටියට සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට දාන්න ඕන. ගිණුමේ අවසන් ශේෂයේ හැටියට සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට දාගන්න ඕන. ණයගැතිය අවසන් ශේෂයේ 62යි. ණයගැතිය කියන්නේ ව්‍යාපාරයේ වත්කම් වැඩිවීම හර. නම් හර පැත්තෙන් ඊගේ 62යි. බැර පැත්තෙන් පාගේ 62යි. හර පැත්තෙන් ඊගේ 62යි. බැර පැත්තෙන් පාගේ 62යි. පුතේ ණයගැතිය කියන්නේ අවසන් දින ව්‍යාපාරයේ වත්කමක්. ණයගැතිය කියන්නේ අවසන් දිනට ව්‍යාපාරයේ වත්කමක්. එහෙනම් වා රූල් කරගත්ත මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට යන්න. වා රූල් කරගත්ත මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට යන්න. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වත්කම් වල පෙන්වන්න. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වත්කම් වල පෙන්වන්න. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වත්කම් වල පෙන්වන්න. ණයගැතියෝ කියලා රුපියල් 62ක්. ණයගැතියෝ කියලා රුපියල් 62ක්. හරි නේද? ණය හිමියෝ අවසන් ශේෂය 33යි. ණය හිමියෝ කියන්නේ වගකීමක්. වගකීම් වැඩිවීම බැර. නම් බැර පැත්තෙන් ඊගේ 33යි. හර පැත්තෙන් පාගේ 33යි. බැර පැත්තෙන් ඊගේ 33යි. හර පැත්තෙන් පාගේ 33යි. බැර පැත්තෙන් ඊගේ 33යි. හර පැත්තෙන් පාගේ 33යි. right. හරි නේද පුතේ? ණය හිමියෝ කියන්නේ වගකීමක්. අවසන් වගකීම් දාන්න ඕන කොහෙද පුතේ? මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට. එහෙනම් වා රූල් කරගත්ත මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට යන්න. වා රූල් කරගත්ත මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට යන්න. වා රූල් කරගත්ත මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වගකීම් වල පෙන්වන්න. වා රූල් කරගත්ත මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට යන්න. ජංගම වගකීම් වල පෙන්වන්න. ණය හිමියෝ රුපියල් 33යි. ඒවත් පුතේ දහස් කියලා ලකුණු කරගන්න ඕන. දහස් කියලා ලකුණු කරගන්න ඕන. right. ඊට පස්සේ තොගය පුතේ අවසන් තොගය. දැන් තොග ගිණුමක් ගහලා නැහනේ. එහෙනම් ඔයා මුලින්ම කරන්න ඕන මොකද්ද පුතේ? ඔයා රූල් කරගත්ත ආදායම් ප්‍රකාශනයට යන්න. ඒ රූල් කරගත්ත ආදායම් ප්‍රකාශනයේ විකුණුම් පිරිවැය තුල තියෙනවා ඍණ අවසන් තොගය කියලා. එහෙනම් එතන දාන්න පුතේ වරහන් තුල දාගන්න අවසන් තොගය 24ක්. වරහන් තුල දාගන්න අවසන් තොගය 24ක්. right. වරහන් තුල දාගත්ත අවසන් තොගය 24ක්. පුතේ තොගය කියන්නේ මොකක්ද?
අවසන් දිනට වත්කමක්. අවසන් දිනට වත්කම් වගකීම් හිමිකම් දාන්න ඕන කොහෙද පුතේ? මූල්‍ය தত্ত্ব ප්‍රකාශනයේට. එහෙනම් දැන් යන් අපි ඔයා රූල් කරගත්ත මූල්‍ය தত্ত্ব ප්‍රකාශනයේට රූල් කරගත්ත මූල්‍ය தত্ত্ব ප්‍රකාශනයේ මොකක් වශයෙන්ද? ජංගම වත්කමක් වශයෙන්. ඔයා රූල් කරගත්ත මූල්‍ය தত্ত্ব ප්‍රකාශනයේ ජංගම වත්කමක් වශයෙන් තොගය කියලා දාන්න පුතේ රුපියල් 24ක්. ජංගම වත්කමක් වශයෙන් තොගය කියලා දාන්න රුපියල් 24ක්. ජංගම වත්කමක් වශයෙන් තොගය කියලා දාන්න රුපියල් 24ක්. තොගය කියලා දාන්න රුපියල් 24ක්. හරිද? තොගය කියලා දාන්න රුපියල් 24ක්. හරිද පුතේ? right. උපචිත වැටුප් 11යි. පුතේ උපචිත වැටුප් අවසන් දිනට වගකීමක්. වගකීම් ඉදිරියට යන්නේ බැර පැත්තෙන්. එහෙනම් වැටුප් ගිණිමතුරණය කරා බැර පැත්තෙන් ඊගේ 11යි හර පැත්තෙන් පාගේ 11යි. බැර පැත්තෙන් ඊගේ 11යි හර පැත්තෙන් පාගේ 11යි. බැර පැත්තෙන් ඊගේ 11යි හර පැත්තෙන් පාගේ 11යි. පුතේ අවසන් දිනට වගකීම. එහෙනම් ඔයා රූල් කරගත්ත මූල්‍ය தত্ত্ব ප්‍රකාශනයට යන්න. රූල් කරගත්ත මූල්‍ය தত্ত্ব ප්‍රකාශනයට යන්න. රූල් කරගත්ත මූල්‍ය தত্ত্ব ප්‍රකාශනයේ ජංගම වගකීමක් ලෙස රූල් කරගත්ත මූල්‍ය தত্ত্ব ප්‍රකාශනයේ ජංගම වගකීමක් ලෙස දාන්න උපචිත වැටුප් 11යි. ජංගම වගකීමක් ලෙස දාන්න උපචිත වැටුප් 11යි. උපචිත වැටුප් 11යි. රූල් කරගත්ත මූල්‍ය தত্ত্ব ප්‍රකාශනයේ දාන්න උපචිත වැටුප් 11යි. හරිද? right. ඊට පස්සේ බැංකුවේ ඉතිරි මුදල අවසන් ශේෂයක් දීලා නැහැ. අපි පස්සේ හොයාගමු මේක පුතේ. බැංකුවේ ඉතිරි මුදල අවසන් ශේෂයක් දීලා නැහැ. ලී බඩු අවසන් ශේෂයක් දීලා නැත. එහෙනම් බැංකු ගිණුමේ අවසන් ශේෂයක් දීලත් නැහැ. ලී බඩු අවසන් ශේෂයක් දීලත් නැහැ. අපි ඒ ටික හොයලා අවසන් ශේෂය මූල්‍ය தত্ত্ব ප්‍රකාශනයට දාගමු. right. හරිද? ගැනුම් ජර්නලයට අනුව වර්ෂයේ ගැනුම් 242යි. අනිකුත් තොරතුරු වල යන්නේ පුතේ දැන්. ගැනුම් ජර්නලේ සටහන් කරන්නේ මොනවද? දැන් උපයෝගී පොත් සම්බන්ධයෙන් අවබෝධයක් නැත්තම් මේක තේරෙන්නේ නැහැ පුතේ. අපේ උපයෝගී පොත් කලින් කරලා තියෙන්නේ. දැන් රිවිෂන් එක පටන් ගත්තාම නැවත වතාවක් කරන එක හරි. ඒක හරි. හැබැයි කරපු ටික නැවත බලා ගන්න ඕන පුතේ. එහෙම අතීතය අමතක් කරනවා නම් මිනිස්සෙක් ඉතින් හටය සාර්ථකත්වයක් නැහැ. right. ගැනුම් ජර්නල් අනුව වර්ෂයේ ගැනුම් 242යි. ඒ කියන්නේ ණයට ගැනුම් ප්‍රමාණය කීයද? 242යි. ණයට ගැනුම් වල දිත්ත සටහන මොකද්ද පුතේ? ගැනුම් ගිණුම හර ණය හිමි ගිණුම බැර. දැන් ගැනුම් ගිණුමක් රූල් කරලා තියෙනවද? නැහැ. එහෙනම් ගැනුම් දාන්න තියෙනවා තැනක්. කොතැනද පුතේ? කොතැනද? ඔයා රූල් කරගත්ත ආදායම් ප්‍රකාශනයේ විකුණුම් පිරිවැය යටතේ ආරම්භක තොගේ ධන ගැනුම් කියලා තියෙනව නේද? right. ආරම්භක තොගේ ධන ගැනුම්. එහෙනම් පුතේ ආරම්භක තොගේ ධන ගැනුම් වලට ආරම්භක තොගයට එකතු කරන්න ගැනුම් කියලා 242ක්. දැන් ආදායම් ප්‍රකාශනයේ ආකෘතිය මතක තියෙන්න ඕන. මම කිව්වොත් එහෙනම් විකුණුම් පිරිවැයට ගිහින් ආරම්භක තොගයට ගැනුම් එකතු කරන්න කියලා. ඔයා ආදායම් ප්‍රකාශනයේ ආකෘතිය දන්නේ නැත්නම් ඉතින් එතනින් එහාට ගණන් හදන්න විදිහක් නැහැ. ඔයාට ආදායම් ප්‍රකාශනයේ ආකෘතිය මතක නැත්නම් මම උගන්වපු එකකින් වැඩකුත් නැහැ. ඔය ඉගෙනගෙන නැහැ පුතේ. මේ වෙද්දි ආදායම් ප්‍රකාශන කීයක් හදලා තියෙනවද අපි නේ? right. එහෙනම් ගැනුම් ගිණුම හර දැන් ගැනුම් ගිණුමක් නැති නිසා කෙලින්ම ආදායම් ප්‍රකාශනයට යනවා විකුණුම් පිරිවැය යටතේ ආරම්භක තොගයට එකතු කරනවා ගැනුම් 242යි. ගැනුම් ගිණුම හර ණය හිමි ගිණුම බැර. හැබැයි අපි ණය හිමි ගිණුමක් රූල් කරලා තියෙනවා පුතේ. ණය හිමි ගිණුම බැර කරන්න ගැනුම් කියලා 242ක්. ගැනුම් කියලා කීයද? 242ක්. right. හරිද? හරි. ඊට පස්සේ
විකුණුම් ජර්නලයට අනුව වර්ෂයේ විකුණුම් 412යි. වර්ෂයේ විකුණුම් කීයද පුතේ? 412යි. වර්ෂයේ විකුණුම් 412යි. right. ණයට දැන් විකුණුම් ජර්නලය සටහන් කරන ණයට විකුණුම් පුතා. ණයට විකුණුම් වල දිත්ත සටහන මොකක්ද? ණය ගැති ගිණුම හර විකුණුම් ගිණුම බැර. එහෙනම් ණය ගැති ගිණුම හර කරමු විකුණුම් කියලා 412ක්. ණයට විකුණුම් වල දිත්ත සටහන ණය ගැති ගිණුම හර විකුණුම් ගිණුම බැර. එහෙනම් ණය ගැති ගිණුම කූල් කරලා තියෙනවනේ. ණය ගැති ගිණුම හර කරමු පොතේ 412ක් විකුණුම් කියලා. right. දැන් විකුණුම් සටහන් කරන්න යන්නේ. දැන් ඔයාගේ ආදායම් ප්‍රකාශනයේ තීරු දෙකක් තියෙනවනේ. උඩින්ම තියන පුතේ ආදායම් ප්‍රකාශනයේ විකුණුම් කියලා. පළවෙනි තීරුවේ දාගන්න 412ක්. ඇයි ඒ? පුතේ ආපස්සෙ එවීමක් තිබ්බොත් ඒක අඩු කළා තමයි පුතේ දෙවෙනි තීරුවට සත්‍ය විකුණු ප්‍රමාණය අපි සටහන් කරන්න ඕන. ඒ නිසා ආදායම් ප්‍රකාශනයේ විකුණුම් ඉස්සරහා පළවෙනි තීරුවේ සටහන් කරන්න ආදායම් ප්‍රකාශනයේ විකුණුම් ඉස්සරහා පළවෙනි තීරුවේ සටහන් කරන්න 412ක්. 412ක්. right. දුන්වට්ටම් 6.4යි. දුන්වට්ටම් දිත්ත සටහන මොකද්ද පුතේ? දුන්වට්ටම් ගිණුම හර ණය ගැති ගිණුම බැර. දැන් ඔයාලට තේරෙන්න ඕන කාරණේ තමයි මොකක්ද? දිත්ත සටහන් න්‍යාය දන්නේ නැත්නම් ඉතින් එහාට ගණන් හදන්න බෑ. ගණන් නෙවෙයි කවුන්ස් හදන්න බෑ. right. දුන්වට්ටම් ගිණුම හර ණය ගැති ගිණුම බැර. දැන් දුන්වට්ටම් ගිණුමක් රූල් කරලා තියෙනවද? නෑ. දුන්වට්ටම් කියන්නේ වියදම් ගිණුමක් නේ. එහෙනම් ඔයා යන්න ආදායම් ප්‍රකාශනයේ බෙදා හැරීමේ වියදම් යටතේ ආදායම් ප්‍රකාශනයේ බෙදා හැරීමේ වියදම් යටතේ දාන්න පුතේ දුන්වට්ටම් 6.4යි. දුව දුන්වට්ටම් 6.4යි. දුන්වට්ටම් 6.4යි. දුන්වට්ටම් 6.4යි. දුන්වට්ටම් ගිණුම හර ණය ගැති ගිණුම බැර. එහෙනම් ණය ගැති ගිණුම බැර කරමු පුතේ දුන්වට්ටම් කියලා 6.4යි. ණය ගැති ගිණුම බැර කරමු දුන්වට්ටම් කියලා 6.4ක්. දුන්වට්ටම් කියලා 6.4ක්. right. 6.4යි. හරි නේද පුතේ? හරි. බොල් ණය කපා හැරීම 3.8යි. බොල් ණය කපා හැරීමේ දිත්ත සටහන මොකද්ද පුතේ? බොල් ණය කපා හැරීමේ දිත්ත සටහන. බොල් ණය ගිණුම හර ණය ගැති ගිණුම බැර. පුතේ බලන්න බොල් ණය ගිණුමක් රූල් කරලා තියෙනවද? නෑ. එහෙනම් කෙලින්ම ආදායම් ප්‍රකාශනයේ වියදමක් හැටියට අපි සටහන් කරන්න පුළුවන් නේ. නෑ යන්න බෙදා හැරීමේ වියදම් වලට. බෙදා හැරීමේ වියදම් වල දාන්න පුතේ බොල් ණය. නැත්තම් අපිට මේකට කියන්න පුළුවන් හානි කරන අලාභ. රුපියල් 3.8යි. බෙදා හැරීමේ වියදමක් යටතේ දාගන්න පුතේ හානි කරන අලාභ බොල් ණය රුපියල් 3.8යි. රුපියල් 3.8යි. රුපියල් 3.8යි. හරිද? රුපියල් 3.8යි. හරිද? right. බොල් ණය දිත්ත සටහන මොකද්ද පුතේ? බොල් ණය ගිණුම හර ණය ගැති ගිණුම බැර. එහෙනම් රූල් කරගත්ත ණය ගැති ගිණුමට යන්න. ණය ගැති ගිණුම බැර කරන්න පුතේ බොල් ණය 3.8යි. ණය ගැති ගිණුම බැර කරන්න බොල් ණය රුපියල් 3.8යි. 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 right. වර්ෂය සඳහා ගෙවූ වැටුප් හා වේතන වැටුප් තියෙනවා. දිත්ත සටහන මොකද්ද පුතේ? වැටුප් ගිණුම හර දැන් පුතේ මුදල් ගිණුමක් නෙමෙයි තියෙන්නේ මොන ගිණුමක්ද? බැංකු ගිණුමක් තියෙන්නේ. right. එහෙනම් වැටුප් ගිණුම හර බැංකු ගිණුම බැර. පුතේ වැටුප් ගිණුමක් තියෙනවද? ඔව්. එහෙනම් එකපාරට මේක පරිපාලන වියදමක් යටතේ දාන්න පුළුවන්ද? බෑ. ඇයි ඒ? දැනටමත් වැටුප් ගිණුමක් තියෙන නිසා. දැන් බැරි වෙලාවත් වැටුප් ගිණුමක් නැත්තම් අපිට කෙලින්ම මේක
පරිපාලන වියදමක් වශයෙන් දාන්න පුළුවන්. වැටුප් ගිණුම හර කරන්න බැංකු කියලා කීයද පුතේ 48ක් බැංකු ගිණුම බැර කරන්න වැටුප් කියලා 48ක් 48ක් right. පෞද්ගලික ප්‍රයෝජනය සඳහා බැංකුවෙන් ගැනිලි රුපියල් 13500යි right. පෞද්ගලික ප්‍රයෝජනය සඳහා බැංකුවෙන් ගැනිලි රුපියල් 13500යි right. කියවලා බලන්න පුතේ දැන් මේ මුදල් ගැනලිනේ කරලා තියෙන්නේ. භාණ්ඩ ගැනලි කීයක් හරි තියනවද කියලා? භාණ්ඩ ගැනලි right. භාණ්ඩ ගැනලි මෙතන පුතේ මෙතන අහගන්නකො අපිට පොඩි වෙනස්කමක් කරන්න තියෙනවා තොගේ සම්බන්ධයෙන්. අපි පස්සේ සාකච්ඡා කරමු එක. හරිද? තොගේ අවසන් තොගේ අපිට පොඩ්ඩක් වැරදීමක් වුණා. කමන්නේ. අපි කොහොමද සාකච්ඡා කරමු පුතේ. අවසන් මේ තොග ගැලපිල්ලක් තියෙනවා. මම ඒක දැක්කේ නෑ. අපි සාකච්ඡා කරගෙන යමු. right. එතන යනකම් යන්කෝ. භාණ්ඩ ගැනලි ප්‍රමාණයක් නැහැ පුතේ. එහෙනම් මුදල් ගැනලිනි කරලා තියෙන්නේ බැංකුවෙන් සල්ලි අරගන්නේ. ගැනිලි ගිණුම හර 13500යි බැංකු ගිණුම බැර 13500යි. බලන්න ගැනිලි ගිණුමක් තියනවද කියලා? නෑ. ගැනිලි ගිණුමක් නෑනේ පුතේ. ඒ නිසා ගැනිලි දාන්නේ කොහෙද? මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේට. එහෙනම් ඔයා රූල් කරගත්ත මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට යන්න. ඔයා රූල් කරගත්ත මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ හිමිකම් යටතේ ප්‍රාග්ධනය ධන ශුද්ධ ලාභය ඍණ ගැනිලි. එතනින් පුතේ පළවෙනි තීරුවෙන් අඩු කරලා පෙන්නන්න 13.5ක් 13.5 ගැනිලි ගිණුම හර බැංකු ගිණුම බැර. එහෙනම් අපි රූල් කරගත්ත බැංකු ගිණුම බැර කරමු පුතේ. ගැනිලි ගැනුම් නෙවෙයි ගැනිලි රුපියල් 13.5ක්. ගැනිලි රුපියල් 13.5ක්. හරිද? right. 13.5ක්. ඊට පස්සේ බලමු පුතේ. වර්ෂය තුලදී ආපසු එවුම් 4.5යි. ආපසු එවුම් දිත්තසරහන මොකද්ද පුතේ? ආපසු එවුම් ගිණුම හර ණයගැති ගිණුම බැර. දැන් ආපසු එවුම් දිත්තසරහන දන්නවනේ මොකක්ද? ආපසු එවුම් ගිණුම හර ණයගැති ගිණුම බැර. එතකොට පුතේ දැන් ආපසු එවුම් ගිණුමක් තියෙනවද? නැහැ. ආපසු එවුම් ගිණුමක් නැහැනේ පුතේ. ආපසු එවුම් ගිණුම හර වෙලා ණයගැති ගිණුම බැර වෙන්න ඕනේ. එතකොට දැන් මම මේක පොඩ්ඩක් යටින් ලියනනම් අවසන් ශේෂය නැත්තම් අපිට හරිය ඉඩමදි වෙයි. පාගේ 62යි. right. ආපසු එවුම් දිත්තසටහන මොකද්ද පුතේ? ආපසු එවුම් හර ණයගැති බැර. එහෙනම් ඔයා රූල් කරගත්තා නේද ආදායම් ප්‍රකාශනයේ විකුණුම් කියලා දාගත්තනේ පුතේ. විකුණුම් කියලා ආවා 412ක් පළවෙනි තීරුවේ. එතනින් අඩු කරන්න ආපසු එවුම් කියලා කීයද පුතේ? ආපසු එවුම් 6ක්. 412න් 6ක් ආපසු එවලා එහෙනම් දෙවෙනි තීරුව දාන්න පුතේ සත්‍ය විකුණුම් කීයද? 406යි. 412න් 6ක් නෙවෙයි 4.5ක් 4.5ක් අඩු කරලා තමයි පුතේ දෙවෙනි තීරුවට උත්තරය ගන්න ඕනේ. දෙවෙනි තීරුවට උත්තරය ගන්න ඕනේ. දෙවෙනි තීරුවට උත්තරය ගන්න ඕනේ. හරි නේද? ආපසු එවුම් ගිණුම හර ණයගැති ගිණුම බැර. දැන් පුතේ මෙතනින් ණයගැති ගිණුම බැර කරන්න ආපසු එවුම් කියලා 4.5ක්. ආපසු එවුම් කියලා 4.5ක්. දැන් දන්නවා මේ විදිහටයි මෙච්චර පැහැදිලි කරන්න ඕනෙත් නෑ. ඔයා දන්නවා මේක හදන විදිය. right. ඊට පස්සේ වර්ෂයේ ආපසු යවුම් 6යි. ආපසු යවුම් දිත්තසරණ මොකද්ද පුතේ?
ණය හිමි ගිණුම හර ආපසු යැවුම් ගිණුම බැර. එහෙනම් අපි රූල් කරගත්ත ණය හිමි ගිණුමට යන්න. ණය හිමි ගිණුම හර කරන්න ආපසු යැවුම් කියලා 6ක්. ණය හිමි ගිණුම හර ආපසු යැවුම් ගිණුම බැර. ණය හිමි ගිණුම පුතේ හර කරන්න. ණය හිමි ගිණුම හර කරන්න. ණය හිමි ගිණුම හර කරන්න ආපසු යැවුම් කියලා කීයක්ද? 6ක්. ආපසු යැවුම් කියලා කීයක්ද? 6ක්. ආපසු යැවුම් කියලා කීයද පුතේ? 6ක්. right. ආපසු යැවුම් 6යි. එතකොට ආපසු යැවුම් සටහන් කරන්නේ කොහෙදද අපි? ආපසු යැවුම් සටහන් කරන්නේ කොතෙන්ද පුතේ? ගැනුම් වලට යටින්. එහෙම නේද? ගැනුම් වලට යටින්. එහෙනම් ඔයා රූල් කරගත්ත ආදායම් ප්‍රකාශනයට යන්න. ඔයා රූල් කරගත්ත ආදායම් ප්‍රකාශනයේ විකුණුම් පිරිවැය යටතේ තියෙනවා ගැනුම් වලට යටින් අඩු කරන්න පුතේ ආපසු යවුම් කියලා 6ක්. ආපසු යවුම් කියලා 6ක්. right. ආපසු යවුම් කියලා කීයක්ද? 6ක්. බලන්න මේ දක්වා කරපු ටික හරිද කියලා පුතේ? right. බලන්න හරිද පුතේ? right. හරිනේ? හරි. ඊට පස්සේ විවිධ වියදම් 11යි. විවිධ වියදම් කීයද? 11යි. පුතේ විවිධ වියදම් අපිට විවිධ වියදම් ගිණුමක් තියනවද? නැහැ. අපිට විවිධ වියදම් ගිණුමක් නැහැ. එහෙනම් වෙනත් වියදම් තුර දාන්න විවිධ වියදම් කියලා රුපියල් 11ක්. වෙනත් වියදම් වල දාන්න විවිධ වියදම් කියලා රුපියල් 11ක්. වෙනත් වියදම් වල දාන්න විවිධ වියදම් කියලා 11ක්. විවිධ වියදම් වල දාන්න විවිධ වියදම් කියලා දාන්න වෙනත් වියදම් වල 11ක්. හරිද? විවිධ වියදම් වල දාන්න වෙනත් වියදම් වල දාන්න පුතේ විවිධ වියදම් කියලා 11ක්. එතකොට විවිධ වියදම් නිසා මුදල් ගලාගෙන යනවානේ. විවිධ වියදම් ගිණුම හර බැංකු ගිණුම බැර. එහෙනම් අපි රූල් කරගත්ත බැංකු ගිණුමට යන්න විවිධ කියලා රුපියල් 11ක්. විවිධ කියලා කීයක්ද? රුපියල් 11ක්. බදු කුලී ගෙවීම 18.5යි. පුතේ බදු කුලී ගෙවනවා වියදමක්. දිත්ත සතහන මොකක්ද වෙන්නේ? බදු කුලී වියදම් ගිණුම හර මේකට අනුව නම් බැංකු ගිණුම බැර. බදු කුලී වියදම් ගිණුම හර බැංකු ගිණුම බැර. බදු කුලී වියදම් ගිණුම හර බැංකු ගිණුම බැර. බැංකු ගිණුම බැර. එහෙනම් බදු කුලී වියදම් ගිණුමක් තියනවද මෙතන? නෑනේ. දැන් මෙතන තියෙන පුතේ ගිණුම් කීපයක්නේ. බදු කුලී වියදම් ගිණුමක් නෑනේ. right. එහෙනම් බදු කුලී වියදම් ගිණුමක් නෑ. එහෙනම් පුතේ කෙලින්ම යන්න ආදායම් ප්‍රකාශනයේ පරිපාලන වියදම් තුල ආදායම් ප්‍රකාශනයේ පරිපාලන වියදම් තුල දාන්න. ආදායම් ප්‍රකාශනයේ පරිපාලන වියදම් තුල දාන්න බදු කුලී කියලා රුපියල් 18.5ක්. බදු කුලී කියලා රුපියල් 18.5ක්. බදු කුලී වියදම් ගිණුම හර බැංකු ගිණුම බැර. එහෙනම් බැංකු ගිණුම බැර ගන්න පුතේ බදු කුලී 18.5ක්. බදු කුලී රුපියල් 18.5ක්. බදු කුලී රුපියල් 18.5ක්. බදු කුලී රුපියල් 18.5ක්. right. ඊට පස්සේ විදුලි ගාස්තු ගෙවීම 21යි. විදුලි ගාස්තු ගෙවීමේ දිත්ත සටහන මොකද්ද පුතේ? විදුලි ගාස්තු ගිණුම හර මේකට අනුව නම් බැංකු ගිණුම බැර. විදුලි ගාස්තු ගිණුම හර බැංකු ගිණුම බැර. එහෙනම් ඔයා රූල් කරගත්ත දැන් පුතේ මෙතන නෑනේ විදුලි ගාස්තු ගිණුමක්. මෙතන විදුලි ගාස්තු ගිණුමක් නැති නිසා ඔයා රූල් කරගත්ත ආදායම් ප්‍රකාශනයට යන්න. ඔයා රූල් කරගත්ත ආදායම් ප්‍රකාශනයට යන්න පුතේ ලියන්න පරිපාලන වියදම් වල විදුලි ගාස්තු කියලා
රුපියල් 21ක්. රුපියල් 21ක්. විදුලි ගාස්තුක රුපියල් 21ක්. ඒතර විදුලි ගාස්තු ගිණුම හර බැංකු ගිණුම බැරනේ. දැන් බැංකු ගිණුම රූල් කරගත්ත බැංකු ගිණුම බැර කරන්න විදුලි ගාස්තු කියලා 21ක්. රයිට්. ඔතෙන් යනකම් බලන්න පුතේ හරිද කියලා. ඔතෙන් යනකම් බලන්න. ඔතෙන් යනකම් බලන්න පුතේ. බලන්න ප්‍රශ්නයක් තියෙනවද කියලා. රයිට්. බලන්න ප්‍රශ්නයක් තියෙනවද කියලා. බලන්න ප්‍රශ්නයක් තියෙනවද කියලා. right. හරි නේද? right. ඊට පස්සේ ඔන්න එතන නිකන් හරි අපි දෙවනි එක ප්‍රවර්තන වසර තුර ණය හිමියන්ගෙන් ලැබුණු වට්ටමක් කිසිවක් නොවිය. එහෙනම් ණය හිමියන්ගෙන් ලද වට්ටමක් නැහැ. අපි සටහන් කළත් නැහැනේ. නිරෝෂ උඩවත්ත විසින් ව්‍යාපාර ලැබුණු මුදල් බැංකුවේ තැන්පත් කරන අතර ඔහුගේ සියලුම ව්‍යාපාරික ගෙවින් චෙක්පත් මාර්ගයෙන් කරන ලදී. අපතේ මේ චෙක්පත් මගින් තමයි මෙයාලා ගනුදෙනු කරන්නේ. ඒ නිසා තමයි අපතේ මුදල් ගිණුමක් නැතුව මේ බැංකු ගිණුමක් මෙයාලා වෙනම හදලා තියෙන්නේ. right. තුන්වෙනි එක 2021 ජනවාරි 1 දින 72ක් වටිනා නව ලීබඩු මිලදීගෙන ඇත. චෙක්පත් නිකුත් කළේය. අන්න 72ක් වටිනා ලීබඩු අරගෙන. එහෙනම් පුතේ ලීබඩු මිලදී ගැනීමේ දිත්ත සටහන මොකක්ද? ලීබඩු ගිණුම හර බැංකු ගිණුම බැර. ඇයි ඒ? ලීබඩු ගන්න නිසා ලීබඩු කියන වත්කම් වැඩි වෙනවා. බැංකුවෙන් ගෙවන නිසා බැංකු කියන වත්කම් අඩු වෙනවා. දැන් ලීබඩු ගිණුම හර කරන්න බැංකු කියලා 72ක් බැංකු ගිණුම බැර කරන්න ලීබඩු කියලා 72ක්. ලීබඩු කියලා 72ක්. right. ලීබඩු කියලා 72ක්. හරිද? right. ලීබඩු කියලා කියද පුතේ 72ක්. එතකොට ආරම්භක දිනේට ඒ කියන්නේ 2020 4/1ට ලීබඩු තිබ්බා කොච්චරද පුතේ? 68000ක් වටනා ලීබඩු තිබ්බා. අලුතෙන් මිලදී ගන්නව කවද්ද? 2021 ජනවාරි 1 මිලදී ගන්නව 72000ක් වටිනා ලීබඩු. හරි නේද? right. වාර්ෂිකව කොච්චරද? 10%ක් ෂේ කරනවා කියන පුතේ. දැන් ආරම්භක ලීබඩු කොච්චරක් තිබ්බද? 68000ක ලීබඩු තිබ්බනේ. ආරම්භක ලීබඩු රුපියල් 68000ක ලීබඩු තිබ්බා. ඔව්නේ. එතනින් කතා දෙකක් නෑනේ. right. එතකොට ආරම්භක ලීබඩු අවුරුද්ද පුරාම ෂේ වෙන්න ඕනද නැද්ද පුතේ? ෂේ වෙන්න ඕන. අයියේ ආරම්භක තිබ්බ 68 අවුරුද්ද පුරාම තිබ්බනේ. දැන් මේ 68 අපි පස්සේ දහස් වලට හරවමු පුතේ. 68න් 10%ක් වාර්ෂිකව බලන්න ඕන. හේතුව ආරම්භක තිබ්බ ලීබඩු වර්ෂය තුලදී වික්කේ නෑනේ. නා අවසන් දිනේ 68000ක් වටනා ඒ ලීබඩු ටික තියෙන්නේ නැති. හැබැයි අලුතෙන් ගත්ත 72000ක් වටනා ලීබඩු අරන් තියෙන කවද්ද? 2021 1 දැන් අපේ ගිණුම් වර්ෂය අවසන් වෙන්නේ කවද්ද පුතේ? 2021 3.31. එහෙනම් මාස කීයක්ද පුතේ බලමු ෂේ කරන්නේ? 1.1 ඉඳන් 1.31ට මාසයයි 2.31 3.31. මාස කීයද? මාස 3යි. දැන් අලුතෙන් ගත්ත 72000 වාර්ෂිකව 10%යි. හැබැයි අවුරුද්ද පුරාම ෂේ වෙන්නේ නැහැ. ඒකෙන් 12න් මාස 3ක් බලන්න ඕන. 12න් මාස 3ක් බලන්න ඕන. 12න් මාස 3ක් බලන්න ඕනේ. 68000න් 10%ක් කියන්නේ කීයද පුතේ? 6800යි. 68000න් 10%ක් කියන්නේ 6800යි. බලමු 72000න් 10%ක් ඒක 12න් මාස 3කට විතරයි පුතේ ෂේ බලන්න වෙන්නේ. අයියේ මේ අවුරුද්ද තුලදී මේ ලීබඩු අරන් තියෙන මාස 3ක් විතරයි. එහෙනම් 72000 වැඩි කරනවා 10%. එන උත්තරේ 3න් වැඩි කරලා 12න් බෙදන්න. එනවා 1800ක්. 1800ක්. බලන්න පුතේ එකතුව කීයක් එනවද කියලා එහෙනම්
8600ක් එනවා. right 8600ක් එනවා. පුතේ සාමාන්‍ය ෂය දිත්ත සටහන මොකක්ද? ෂය ගිණුම හර ෂය වෙන් කිරීමේ ගිණුම බැර. එහෙනම් 8600 කියන්නේ පුතේ 8.6යි කියන එකනේ. 8600 කියලා කියන්නේ 8.6යි කියන එකනේ. ඔව් 8.6යි කියන එකනේ. right 8.6යි කියන එකනේ පුතේ. right 8.6යි. එතකොට 8.6යි. right එතකොට පුතේ ෂය කියන්නේ ව්‍යාපාරයේ වියදමක්නේ. එහෙනම් ලී බඩු ෂය කියන්නේ පරිපාලන වියදමක්නේ. එහෙනම් ඔයා රූල් කරගත්ත ආදායම් ප්‍රකාශනයට යන්න. රූල් කරගත්ත ආදායම් ප්‍රකාශනයට යන්න. ඔයා රූල් කරගත්ත ආදායම් ප්‍රකාශනයට යන්න. දාගන්න පුතේ පරිපාලන වියදම් තුල ලී බඩු ෂය 8.6යි. ලී බඩු ෂය 8.6යි. ලී බඩු ෂය කීයද පුතේ? 8.6යි. එතකොට අපි පරිපාලන වියදමක් වශයෙන් දැම්ම ලී බඩු ෂය 8.6ක්. පැහැදිලිද? right. පුතේ ෂය වෙන් දැන් ෂය ගිණුම හර ෂය වෙන් කිරීමේ ගිණුම බැර. ෂය වෙන් කරන්න වත්කමේ අගය මොකද වෙන්නේ? අඩු වෙනව නේද? මෙතෙන්දී අපි එහෙනම් ෂය වෙන් කිරීමේ ගිණුමක් සටහන් කරන්නේ නැතුව ලී බඩු උපකරණ ගිණුමෙන් අඩු කරලා දානවා පුතේ. ලී බඩු උපකරණ ගිණුමෙන් අඩු කරනවා ෂය කියලා. ලී බඩු උපකරණ ගිණුමෙන් අඩු කරනවා ෂය කියලා 8.6ක්. එතකොට අපිට ලී බඩු උපකරණ අවසන් ශේෂය හොයාගන්න පුළුවන්. අය වෙනම තැනක කොහොමත් පුතේ ෂය වෙන්න වත්කම අඩු වෙනවනේ. ෂය වෙන්න වත්කම අඩු වෙනවා. එතකොට ඒ නිසා ෂය කියලා අපි දැම්ම පුතේ 8.6ක්. ලී බඩු උපකරණ ගිණුම බැර කරනවා ෂය කියලා 8.6ක්. ලී බඩු උපකරණ ගිණුම සටහන් කරනවා 8.6ක්. right. හරි. එතකොට පුතේ දැන් ඔය අපි අවසන් තොගය දාගත්තා නේද? බලන්න අවසන් තොගය 24ක්. අවසන් තොගය 24ක්. ඔයා ආදායම් ප්‍රකාශනයේ විකුණුම් පිරිවැය යටතෙමුත් අඩු කරලා ඇති 24ක්. ඒත් එක්ක මූල තත්ත්ව ප්‍රකාශනයේත් සටහන් කරලා තියෙනවා කීයද? 24ක්. 24ක්. right. පුතේ ඔන්න දැන් ඒකේ පොඩි අපිට අතපසු වීමක් වුණා. අපි මේ අවසන් ගැළපිල්ල බලන්න නැතුව තමයි ඒ තොග ටික දැම්මේ. අපි මේ තොගයේ පිරිවැය සහ ශුද්ධ උපලබ්ධ අගය හොයා ගන්න ඕනේ. එතකොට මේ තොගයේ පිරිවැය කීයද බලමු පුතේ? පිරිවැය මේ තොගයේ පිරිවැය කීයද? 24000යි. මේ තොගයේ පිරිවැය කීයද පුතේ? 24000. එහෙනම් පිරිවැය 24000යි. ප්‍රශ්නයක් නැහැනේ. අපි දැන් ශුද්ධ උපලබ්ධ අගය හොයන්න යන්නේ. ශුද්ධ උපලබ්ධ අගය. right. හරිද? දැන් බලන්න කියනවා 2021 3:31 අවසන් දිනේට තොග පිරිවැය අගය කර ඇති අතර ඒ තුල ඇතුළත් 6000ක් වන බඩු තොගයක්. දැන් තොග පිරිවැය කීයක් තියෙනවද? 24000ක් තියෙනවනේ. ඒ තුල 6000ක් වන බඩු තොගයක්. 6000ක් වන බඩු තොගයක් මොකද වෙලා තියෙන්නේ? 6000ක් වන බඩු තොගයක් සුළු වශයෙන් පළුදු වී ඇති නිසා. දැන් 24000කින් කීයක් වටිනාද බඩු තොගයක්ද පුතේ සුළු වශයෙන් පළුදු වෙලා තියෙන්නේ? 6000ක් වටිනා තොගයක්නේ. 24000න් කීයක් වටිනා බඩු තොගයක්ද පළුදු වෙලා තියෙන්නේ? 6000ක් වටිනා බඩු තොගයක්. කීයක් වටිනා එකක්ද පුතේ? 6000ක් වටිනා බඩු තොගයක්. පැහැදිලිද? ඔව්. 6000ක් වටිනා බඩු තොගයක් හානි වෙලා නම් ඉතිරි ටික හානි වෙලාද පුතේ? නෑනේ. දැන් හානි වෙච්ච ටික අඩුවට වික්කට ඉතුරු ටික පුතේ අපි අඩුවෙන් කරනවද? නෑ. එහෙනම් 24000න් 6000ක් හානි වෙලා නම් ඉතිරි කීයක්ද? 18000ක් තියෙනවනේ. අපිට ඒක හරියට 18000කටම ඕන විකුණ ගන්න පුළුවන්. ඇයි කිසි ප්‍රශ්නයක් නැහැ. 24000න් හානි වෙලා තියෙන කීයක්ද? 6000ක් විතරයි. 6000ක් විතරයි. 6000ක් විතරයි. 6000ක් විතරයි. ඉතුරු 18000 හානි වෙලා නැහැ. right.
ඉතුරු 18000 හානි වෙලා නැහැ. හරි. බලමු. එතකොට 18000 ප්‍රශ්නයක් නැහැ නේ පුතේ. ඊට පස්සේ කියනවා දැන් මම මේක මෙතනින් පොඩක් හදලා පෙන්නන්නම් ඈ. දැන් 6000ක තොගයක් තමයි පුතේ හානි වෙලා තියෙන්නේ. 6000ක තොගයක් තමයි හානි වෙලා තියෙන්නේ. හරි මම මේක අයින් කරන්නම්කෝ මෙතනින්. ඒක ගත්තම මම මෙතෙන්. මේක නිකන් කටු වැඩක් හැටියට දාන්නේ ඈ. බැංකුවේ මේ අදාළ දෙයක් නෙවෙයි මේක. රයිට්. එතකොට 18000ක් ප්‍රශ්නයක් නෑනේ. 24000න් 6000ක් නම් හානි වෙලා තියෙන. ඉතුරු 18000 ප්‍රශ්නයක් නෑ. එතකොට මේ 6000 ශුද්ධ උපලබ්ධියගේ අපි හොයන්න ඕනේ. මොකද මේ 18000 ප්‍රශ්නයක් නෑනේ අපිට. හරි. කියනවා 800ක වියදමක් දරමින් 4000කට විකුණාගත හැකි බව ඇස්තමේන්තු කර ඇත. මේ හානි වෙච්ච තොගය කීයද වටිනාකම 6000යි. පළුදු වෙච්ච තොගයේ වටිනාකම 6000යි. මේක විකුණ ගන්න පුළුවන් රුපියල් 4000කට. හැබැයි 4000කට විකුණ ගන්න ඕනි නම් 4000කට විකුණ ගන්න ඕනි නම් අපිට කීයක වියදමක් දරන්න වෙනවද? 800ක වියදමක් දරන්න වෙනවා. එහෙමනේ පුතේ කියන්නේ. ඔව්. 800ක වියදමක් දරන්න වෙනවා. 800ක වියදමක් දරන්න වෙනවා. පුතේ දැන් අපිට මේ 6000ක තොගය 4000කට වික්කා කියලා අපිට 4000ම හම්බ වෙනවද? නෑ ඇයි ඒ? 4000ක් ගන්න නම් 800ක වියදමක් දරන්න වෙනවා. සුද්ධ වශයෙන්ම අපිට මේ 6000ක තොගෙන් අපිට ඇත්තටම හම්බ වෙන්නේ කීයක් විතරද? 3200ක් විතරයි නේද? ඔව්. ඇයි එහෙම කියන්නේ? 6000ක තොගයක් 4000ට විකුණ ගන්න පුළුවන්. දැන් අපි හිතනවා අනේ 6000ක තොගයක් දැන් අපිට 4000ට විකුණ ගන්න පුළුවන් නේ. 4000ට විකුණ ගන්න පුළුවන් නේ. පුතේ 4000ට විකුණ ගන්න නම් කීයක වියදමක් දරන්න වෙනවද? 800ක වියදමක් දරන්න වෙනවා. එතකොට අපිට ඇත්තටම හම්බ වෙන්නේ කීයක් විතරද? 3200ක් විතරයි. පැහැදිලිද මං කියන එක? ඔව්. එහෙනම් මේ 6000ක තොගේ සුද්ධ උපලබ්ධියගේ කීයක් විතරද පුතේ? 3200ක් විතරයි. එහෙනම් මේ ව්‍යාපාරයේ සම්පූර්ණ තොගේ සුද්ධ උපලබ්ධියගේ බලමු. සම්පූර්ණ තොගේ සුද්ධ උපලබ්ධියගේ 3200යි 18000යි. 21200. 21200. 21200. right. 21200. 21200. right. දැන් අපි මේක දහස් කරමුකෝ පුතේ. 24000යි පිරිවැය කීයද? 24යි. සුද්ධ උපලබ්ධියගේ මම මේක මකලා මෙතන දාගන්නම් 21.2යි. එහෙමනේ 21.2යි. දැන් අපි දන්නවා කොහොමද තොගේ අපි ගිණුම් පොත්වල සටහන් කරන්නේ? පිරිවැය හෝ සුද්ධ උපලබ්ධියගෙන් මොනාගේද? අඩුවගය මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වත්කම් වල පෙන්වන්න ඕනේ. මොකේද? මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වත්කම් වල පෙන්වන්න ඕනේ. පැහැදිලි පුතේ? මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වත්කම් වල පෙන්වන්න ඕනේ. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ මොකක් තුලද? ජංගම වත්කම් තුල පෙන්වන්න ඕන. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වත්කම් තුල පෙන්වන්න ඕන. පැහැදිලිද? එහෙනම් යන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ලියන්න පුතේ ජංගම වත්කම් වල තොගය 21.2යි. තොගය 21.2යි. 21.2යි. තොගය 21.2යි. හරිද? පිරිවැය හෝ සුද්ධ උපලබ්ධියගෙන් අඩු වගේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වත්කමක් තුල පෙන්වනවානේ. එතකොට සෑම විටම විකුණුම් පිරිවැය හොයන තැන දාන්නේ ඒ තොගයේ පිරිවැය. නා විකුණුම් පිරිවැය තියෙන තැන දාන්න පුතේ අවසන් තොගය කියලා 24ක් අඩු කරලා තියෙනවා. දැනටමත් 24ක් අඩු කරලා තියෙන්නේ. දැන් මෙතන 21.2 මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වත්කමක් හැටියට දැම්ම නේද පුතේ? එතකොට කලින් දාලා තිබේ 24 ඒක කපලා තමයි මේ 21.2 දාන්න ඕන. 21.2 දාන්න ඕන. මේ කලින් අර 24 වෙනකොට ඒ 24යි 21.2යි දෙකම දාන්නේ නැහැ. අපිට මේ තොග ගැලපීම අපි සටහන් කරන්නේ නැතුව තොගේ දාලා තියෙන. ඒ නිසා තමයි මේ වැරද්ද නිවැරදි කරන්න යන්නේ. හරිද? දැන් ජංගම වත්කම් වල තොගේ කියලා දාන්න ඕන කීයද?
21.2. පිරිවැයට වඩා ශුද්ධ උපලබ්ධයගේ අඩුයි නම් පිරිවැය කියන්නේ ගත්ත වටිනාකම ශුද්ධ උපලබ්ධයගේ කියන්නේ විකුණාගත හැකි වටිනාකම. ගත්ත 24කට විකුණ ගන්න පුළුවන් වෙන්නේ 21.2කට. බලන්න පුතේ කොච්චරක් පාඩුයිද කියලා. 2.8ක් පාඩුයි. එහෙනම් මේක මොකද්ද පුතේ? තොග කපා හැරීමක්. මේක මොකක්ද? තොග කපා හැරීමක්. මේක මොකද්ද පුතේ? තොග කපා හැරීමක්. මේක තොග කපා හැරීමක්. එහෙනම් මේක ආදායම් ප්‍රකාශනයේ වෙනත් වියදමක් හැටියට දාන්න. ආදායම් ප්‍රකාශනයේ මොකක් හැටියටද? වෙනත් වියදමක් හැටියට දාන්න. ආදායම් ප්‍රකාශනයේ මොකක් හැටියටද පුතේ? වෙනත් වියදමක් හැටියට දාන්න. තොග කපා හැරීම 2.8යි. 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 හරිද පුතේ? 2.8යි. හරි නේද? රයිට්. 2.8යි. හරි නේද? රයිට්. අපි ඉක්මන තත්ත්ව විස්තරය තුලනය කරලා ප්‍රාග්ධනය හොයාගමු පුතේ. තත්ත්ව විස්තරය තුලනය කරලා ප්‍රාග්ධනය හොයාගමු. වැඩි අර පැත්තෙන් 48යි 18යි 31යි 68යි 165යි 165යි. එහෙනම් මෙතන හොයාගමු ප්‍රාග්ධනය. 165න් අඩු කරන්න 22.5යි 6යි. 136යි 0.5යි. එහෙනම් මේ අපේ ව්‍යාපාරයේ දාගන්න පුතේ මූල තත්ත්ව ප්‍රකාශනයේ ප්‍රාග්ධනය 136යි 0.5යි. ව්‍යාපාරයේ ලියාගන්න 136යි 0.5යි. 136යි 0.5යි. 136යි 0.5යි. 136යි 0.5යි. ප්‍රාග්ධනය මූල තත්ත්ව ප්‍රකාශයේ දාගත්ත ප්‍රාග්ධනය 136යි 0.5යි. රයිට්. අපි ලීබඩ් උපකරණයකට යන් තුලනය කරලා අවසන් ලීබඩ් ශේෂ හොයාගමු. ලීබඩ් උපකරණ පිරිවැය අවසන් ශේෂය හොයාගමු. 68යි 72යි. 140යි 140යි. එහෙනම් පාගේ බාන පුතේ මෙතන කීයක් එනවද කියලා? ඊගේ මෙතන කීයක් එනවද කියලා බාන පුතේ? 140න් අඩු කරන්න 8.6ක්. 131.4යි. 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 මේ මොකක්ද? ලීබඩ් උපකරණ අවසන් ශේෂය. ලීබඩ් උපකරණ කියන්නේ වත්කමක්. අවසන් ශේෂය 131.4යි. ලීබඩ් උපකරණ කියන්නේ ජංගම නොවන වත්කමක්. එහෙම නේ පුතේ? ඔව්. එහෙනම් ඔයා රූල් කරගත්ත මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට යන්න. ඔයා රූල් කරගත්ත මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට යන්න. ඔයා රූල් කරගත්ත මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම නොවන වත්කම් වල පෙන්වන්න ලීබඩ් උපකරණ 131.4යි. ලීබඩ් උපකරණ 131.4යි. ලීබඩ් උපකරණ 131.4යි. 131.4යි. රයිට්. මොකද මේවා අඩු කරන්න අපේ ඔළුව රිලැක්ස් වෙනවා නේ පුතේ. ඔයා හැම මකල දාන්න එපා ඔළුව රිලැක්ස් වෙනවා කියලා. ඔළුව රිලැක්ස් වෙනවා කියලා ඔයා හැම මකල දාන්න එපා. රයිට්. එතකොට බලන්න. එතකොට පුතේ හරි. ඔන්න වැටුප් ගිණුම තුලනය කරලා ලාභ ගිණුමට කොච්චරක් යනවද කියලා බලමු පුතේ. ලාභ ගිණුමට ඒ කියන්නේ අපේ කොච්චර වියදමක් යනවද බලන්න. 48.11යි.
වැඩි ඒ පැත්තනේ 59යි දාගත්ත දෙපැත්තම 59යි 59න් අඩු කරන්න 6ක් 53යි එහෙනම් අපේ ව්‍යාපාරයේ වැටුප් කියන වියදම නැත්නම් වැටුප් කියන වියදම් ප්‍රමාණය කීයද පුතේ 53යි එහෙනම් ඔයා යන්න ආදායම් ප්‍රකාශනයේට ඔයා යන්න ආදායම් ප්‍රකාශනයේට ඔයා රූල් කරගත්ත ආදායම් ප්‍රකාශනයට යන්න රූල් කරගත්ත ආදායම් ප්‍රකාශනය දාන්න ඔයා රූල් කරගත්ත ආදායම් ප්‍රකාශනය දාන්න වැටුප් කියලා පරිපාලන වියදම් වල වැටුප් කියලා පරිපාලන වියදම් වල දාන්න 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 කීයක්ද 53ක් වැටුප් කියලා පරිපාලන වියදම් වල දාන්න 53ක් හරිද පුතේ right යන්න ණයගැති ගිණුමට දැන් සාමාන්‍යයෙන් අපි ණයගැති ගිණුමෙන් පුතේ හොයන්නේ මොකක්ද ණයට විකුණුම් ප්‍රමාණය හැබැයි මේකේ දීලා තියෙනවද නැද්ද දීලා තියෙනවා එතකොට පුතේ ණයට විකුණුම් ප්‍රමාණය හොයද්දී ණයගැතියාගෙන් මුදල් ලැබීම අපිට දුන්නද නැද්ද ගණන් හදද්දී දුන්නා ණයගැතියාගේ මුදල් ලැබීම අපිට දෙනවා නම් අපි හොයන්න ඕන මොකක්ද ණයට විකුණුම් ප්‍රමාණය දැන් අපිට ණයට විකුණුම් ප්‍රමාණය දෙනවා නම් අපිට හොයන්න ඕන මොකද්ද පුතේ ණයගැතියාගෙන් ලද මුදල් එහෙනම් ණයගැතියාගෙන් ලද මුදල් දික්ත සටහන මොකක්ද ණයගැති ගිණුම බැර බැංකු ගිණුම හර ණයගැති ගිණුම බැර බැංකු ගිණුම හර එහෙනම් පුතේ ණයගැති ගිණුම බැර කරමු බැංකු කියලා බැංකු ගිණුම හර කරමු ණයගැති කියලා නැත්නම් ණයගැති ලැබීම ණයගැති කියලා තුලනය කරලා බලමු පුතේ 48යි 412යි 460යි 460යි මේ පැත්තේ දානවා කීයද 460ක් හරිනේ දැන් කැල් එකක් පාවිච්චි කරනවා කැල් එකක් පාවිච්චි කරනවා සපුතේ ඉක්මනින් අපි එකතු කිරීම අඩු කිරීම කරන්න ඕන මෙතෙන් එන ශේෂ කීයක්ද කියලා බලන්න 460න් අඩු කරන්න 62යි 4.5යි 3.8යි 6.4යි මේක අඩු කරන්න 62කුයි 4.5කුයි 3.8කුයි 6.4කුයි 383.3යි එහෙනම් 300 මම ඉතින් ලියන්න 383.3යි 383.3යි එහෙනම් ණයගැති ගිණුම බැර මුදල් ගිණුම හර 383.3යි 383.3යි right 383.3යි හරිද right 383.3යි તો ණයගැතියන්ගේ මුදල් ලැබීම බැංකු ගිණුම හර මුදල් ගිණුම බැංකු ගිණුම හර ණයගැති ගිණුම බැර බැංකු ගිණුම හර ණයගැති ගිණුම බැර right මම මේක මකන්නම් ප්‍රශ්න තියෙනවා නම් අහන්න ඕන පුතේ ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන්ම අහන්න ඕන ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන්ම අහන්න right ණය හිමි ගිණුමෙන් සාමාන්‍යයෙන් අපි හොයන්නේ ගැනුම්නේ ණයට ගැනුම් ප්‍රමාණයනේ ගැනුම් දීලා තියෙනවා නම් අපි මොකක්ද හොයන්න ඕන පුතේ ණය හිමියන්ට ගෙවූ මුදල් එහෙනම් ණය හිමියන්ට ගෙවූ මුදල් මොකද්ද ණය හිමි ගිණුම හර එහෙනම් දෙනවා පුතේ බැංකු කියලා ගෙවූ මුදල මම මෙතනින් එක පෙන්නන්නම් ඔයාලට පේන්නේ නැති වෙයි කියලා හිතලා බැංකු ගිණුම බැර කරන්න ඕන ණය හිමි ගෙවීම කියලා right තුලනය කරලා බලමු බැර පැත්තේ වැඩි පුතේ 22.5යි 242යි 264.5යි 264යි
දශම 5යි. දානවා මෙතන 264යි දශම 5යි. 264යි දශම 5යි. ඒකෙන් අඩු කරන්න 33කුයි 6කුයි. 33 6 කියන්නේ 39යි. 225යි දශම 5. නාහිමි ගෙවීම 225යි දශම 5යි. 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 right 225යි දශම 5යි. හරිද පුතා? right. දැන් මේවා පුරුදු වෙන්න ඕන. දැන් අපි මීට කලින් ගණන් හදලා තියෙනවා. දැන් අපි හොයාගන්න ඕන මොකද්ද පුතේ? බැංකු ගිණුමේ අවසන් ශේෂය. අපි දැන් හොයාගන්න ඕන මොකක්ද? බැංකු ගිණුමේ අවසන් ශේෂය. දැන් තුලනය කරලා බලමු පුතේ. අපි හිතමු කොයි පැත්තද වැඩි ඇත්තේ? පොඩ්ඩක් බලමු අපි. හර පැත්ත එකතු කීයක් වෙනවද බලමු. 31යි 383.3යි. 414.3යි. මේ මොන ශේෂයද? හර ශේෂය. බැර ශේෂයත් එකතු ගමු පුතේ. 48යි 13.5යි 11යි 18.5යි 21යි 72යි 225.5යි 409.5යි. බැර 409.5යි. හර පැත්ත වැඩිනේ පුතේ. ලියාගන්නවා 414යි දශම 3යි 414යි දශම 3යි. හර පැත්ත වැඩි. බැර පැත්ත එකතුව කීයද? 409යි දශම 5. එහෙනම් 414යි දශම 3න් අඩු කරන්න 409යි දශම 5. 4යි දශම 8යි. එහෙනම් මේ පැත්තෙන් පාගේ 4යි දශම 8යි. බැර පැත්ත හර පැත්තෙන් ඊගේ 4යි දශම 8යි. 4යි දශම 8යි. 4යි දශම 8යි. ඉක්මනින් බලන්න පුතේ. ඔයාලගෙත් මෙහෙමද ආවේ කියලා. එකතු කිරීම අඩු කිරීම ඔයාලා හරියට හදන්න ඕනේ. එකතු කිරීම අඩු කිරීම පුතේ ඔයාලා හරියට හදන්න ඕන. එකතු කිරීම අඩු කිරීම ඔයාලා හරියට හදන්න ඕන පුතේ. එකතු කිරීම අඩු කිරීම ඔයාලා හරියට හදන්න ඕන. හරිද? එකතු කිරීම අඩු කිරීම ඔයාලා හරියට හදන්න ඕන. මේ බැංකු ගිණුම ශේෂය මේක දාගන්න පුතේ කොහෙටද? මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වත්කම් හැටියට දාගන්න 4.8. 4.8. 4.8. 4.8. දැන් මේ අවසන් ගණන් කීපයයි. කලින් ගණන් මේකත් පැයක් අපි හැදුවා. මම කියන්නේ අවසන් ගණන් කීපය. නිසා අපි පුළුවන් තරම් හොඳට වැඩ කරමු අවසන් ගණන් කීපය මේ. right. ඊට පස්සේ අපි මොකද කරන්න ඕන පුතේ? ආදායම් ප්‍රකාශනයෙන් අපි හොයාගන්නවා මොකක්ද? ශුද්ධ ලාභය. ආදායම් ප්‍රකාශනයෙන් මොකද අපි හොයාගන්නේ? ශුද්ධ ලාභය. ශුද්ධ ලාභය දාන්න කොහෙටද? මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ප්‍රාග්ධනය යටතේ. කොහෙටද පුතේ? මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ මොකක් යටතේද? ප්‍රාග්ධනය යටතේ. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ප්‍රාග්ධනය යටතේ. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ප්‍රාග්ධනය යටතේ. ප්‍රාග්ධනයට ශුද්ධ ලාභය එකතු කරන්න එන වටිනාකම. right. කල පුතේ බැලන්ස් කරන ප්‍රශ්නයක් නැහැ. බැලන්ස් වෙච්ච නැති දරුවෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් මට එවන්න. බැලන්ස් වෙච්ච නැති දරුවෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් මට එවන්න. අනිවාර්යෙන් මට එවන්න. අනිවාර්යෙන් මට එවන්න. අනිවාර්යෙන් මට එවන්න. right. අනිවාර්යෙන් මට එවන්න. හරිද පුතේ? right. මේ කරුණු ටික හොඳට අහගන්නකෝ. දැන් මම මේ කියන දේ හොඳට අහගන්න. ඔයා මට ඔක හදලා එවන්න. දැන් පුතේ අපි සාමාන්‍ය පන්ති ආරම්භ කරනවා. දැන් ඔයාලට ඉදිරියේදී ටයිම් ටේබල් එක හම්බ වෙයි. මම ඊට කලින් මේවා දැනුවත් කරන්න පුතේ. දැන් අපිට ඔක්තෝබර් නෙවෙයි නොවැම්බර්. දැන් ඉන්නේ ඔක්තෝබර් මාසෙනේ.
නොවැම්බර් මාසේ පළවෙනිදා ඉඳලා අපිට සාමාන්‍ය විදිහට පන්ති පටන් ගන්න පුළුවන් අවසර ලැබුණානේ. එතකොට දැන් ඇත්තටම ඔන්ලයින් කියන එකට පෞද්ගලිකව මම කැමතිත් නෑ, ඔයා කැමතිත් නෑ. දැන් කරන්න දෙයක් නැති නිසා ඔයත් ඔන්ලයින් ඉගෙන ගත්තා, මාත් ඔන්ලයින් ඉගෙනුවා. දැන් ඇත්තටම ක්ලාස් එක වගේ නෙවෙයි පුතේ, මමත් උගන්වන්නේ කැමරා එකටනේ. ඇත්තටම ඔයාලා නෑනේ. සාමාන්‍යයෙන් දැන් ඔයාට තේරෙන්නේ නැති විශේෂම කාරණේ තමයි මම ක්ලාස් එකේ උගන්වන විදිහ සහ මේ කැමරාවකට උගන්වන විදිහ නැත්තම් මේ ඔන්ලයින් ක්ලාස් එකේ උගන්වන විදිහ සම්පූර්ණ ටිකක් වෙනස් කියලා. වෙනස් කියන්නේ අපිත් අර මිනිසුත් එක්ක නෙවෙයිනේ. අර කිසිම හිතක් පපුවක් නැති කැමරාවක් එක්කනේ අපි වැඩ කරන්නේ පුතේ. ඒතර අපිත් ඒ වගේ වැඩ කරන්න වෙන්නේ. රයිට්. අහගන්නකෝ. පුතේ ඔයාලට දැන් ක්ලාස් තියෙන්නේ මෙහෙමයි දැන් දාලා තියෙන්නේ. දැන් ඔයාලගේ මෙහෙමයි මම කියන එක බලන්නකෝ. නිසක් කුරුණෑගල නිසක්ම එකේ නිසක්ම කුරුණෑගල නිසක්ම එකේ ක්ලාස් තියෙන පුතේ ඉරිදා 2යි කාලට. ඉරිදා 2යි කාලට නැත්නම් 2ට විතර 2. ඉරිදා 2. හරිද? ඉරිදා 2ට. ඊට පස්සේ සරසවි නැත්නම් තෙල්දෙනියේ සරසවි එක. තෙල්දෙනියේ සරසවි ආයතනයේ අපිට ක්ලාස් එක තියෙනවා පුතේ. තෙල්දෙනියේ සරසවි ආයතනයේ ක්ලාස් එක තියෙනවා සෙනසුරාදා ඒ 2ට. සෙනසුරාදා 2ට. සෙනසුරාදා 2ට. එතකොට මම මේක වෙනම ගත්තේ පුතේ ඔයාලට සුප්‍රීමෝ එක සහ සුප්‍රීමෝ මහනුවර සහ නවජයමග තලාතුවය පුතේ මේ දෙකොල්ලට తాවකාලික කාලසටහනක් දාලා තියෙනවා. මේක తాවකාලිකව කන ඔයාලගේ ඉස්කෝලේ පටන් ගන්නකම්. හරිද? ඉස්කෝලේ පටන් ගන්නකම් තලාතුවේ නවජයමග එකේ ක්ලාස් තියෙන්නේ අඟහරුවාදා පෙරවරු 8ට උදේ 8ට. සුප්‍රීමෝ මහනුවර එකේ අඟහරුවාදා පෙරවරු 11ට තියෙනවා ක්ලාස්. හරිද? අඟහරුවාදා පෙරවරු 8ට තියෙනවා නවජයමග තලාතුවේ ක්ලාස් එක. මේක තියෙන්නේ පුතේ ඔයාලගේ తాවකාලිකව ඉස්කෝලේ පටන් ගන්නකම්. ඉස්කෝලේ පටන් ගත්තන් පස්සේ අපි කලින් තිබ්බ ටයිම් එකටම තියමු. දැන් ඇත්තටම අර හවසක එන්න ඕනේ නැති නිසා පුතේ සුප්‍රීමෝ එකේ අඟහරුවාදා උදේ 11ට ඊට පස්සේ නවජයමගේ එකේ අඟහරුවාදා උදේ 8ට. දැන් මේ දෙක දිගටම අනේක මෙතෙන්දි පුතේ తాවකාලිකව දාගත්ත ඉස්කෝලේ පටන් ගත්තන් පස්සේ අපි වෙනස් කරමු මේ දෙකේ. අනිත් එකේ එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට දැන් ඇත්තටම ඔන්ලයින් ක්ලාස් හින්දා ඔයාලත් දැන් මානසික පැටිලා ඇති පුතේ. ඒක සාමාන්‍ය දෙයක් නේ. දැන් අපි normal class පටන් ගන්න පුළුවන්. ඒ නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් ඉතින් එහාට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ විදිහට කාලසටහන යන්නේ. දැන් online class ඇත්තටම එපා වෙච්ච ඔයාගේ යාළුවෝ එහෙම ඉන්නවනම් දැනුවත් කරන්න පුතේ අපේ class එක සම්බන්ධයෙන් මේ අපි physical class එක පටන් ගන්නෙ. ඒ කට්ටියත් දැනුවත් කරන්න. පුතේ ඒ කට්ටියටත් අලුත් පාඩමකින් අපිට පටන් ගන්න පුළුවන් මේ දේවල්. ඒ නිසා හොඳට වැඩ කරමු. පුතේ දලා අයිඩියා එකක් තියාගන්න. මෙන්න මේ විදිහට තමයි ටයිම් ටේබල් එක මම ලස්සනට එවන්නම් ඔයාලට. ලස්සනට ඔය මම අර 2023 ටයිම් ටේබල් එකක් එහෙම එව්වේ. ඒතර ගොඩක් අය ස්ටේටස් එහෙම දාලා සපෝට් එකක් මාරිද සපෝට් එකක් දුන්නා. ගොඩක් අය. හරිද පුතේ? එතකොට මේ ටිකේ
මෙන්න මේ විදිහට දැන් ඒ වගේ ඔයාලා ටයිම් ටේබල් එක වන්නම් පුතේ. යාළුවෝ ඉන්නවා නම් ඒවත් දැන් ඒ අයත් දැනුවත් කරන්න. මේක ඔළුව තියාගෙන පොඩි අයිඩියා එකක් ගන්න මෙන්න මේ දවසට තමයි ඔයාගේ ක්ලාස් එක වැටෙන්නේ කියලා. right. ඒ හොඳටම ඇතිනේ මම ඔයාලට ටයිම් ටේබල් එක එව්වේ. right. හරිද පුතේ? හරි නේද? right. අවසාන ගාන බලමු. 8 කුඩා ප්‍රමාණයේ පරිගණකයන්ට අලෙවි කරන ව්‍යාපාරික අයිතිකරුවන් නිමේෂ් පෙරේරා නිසි අයුරින් දිත්ත සටහන් ක්‍රමය පදනම් කරගෙන ගිණුම් පොත් පවත්වාගෙන නොයයි. මේ මිනිස්සයා හරියට ගිණුම් පොත් පවත්වාගෙන යන්නේ නැහැ. ඒකනේ පුතේ අසම්පූර්ණයි කියලා කියන්නේ. සම්පූර්ණ නැහැ කියලා කියන්නේ. 2021 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පහත සඳහන් තොරතුරු නිමේෂ්ගේ ව්‍යාපාරයේ පොත්වලින් උපුටා ගන්නා ලදී. වර්ෂය සඳහා ව්‍යාපාරයේ සාරාංශගත බැංකු ගිණුම. අපිට දීලා තියෙන පුතේ ආරම්භක බැංකු ශේෂය, බැංකු තැන්පතු, ඊට පස්සේ බැංකු ගිණුම සම්පූර්ණයෙන් අපිට දීලා තියෙනවා. බැංකු ගිණුම සම්පූර්ණයෙන්ම අපිට දීලා තියෙනවා. අතිරේක තොරතුරු බලමු. සියලුම ගැනුම් හා විකුණුම් ණය පදනමක් සිදුවේ. ඒ කියන්නේ ණය ගැති සහ ණය හිමි ගිණුම් අනිවාර්යෙන් අපිට අවශ්‍යයි. පහත සඳහන් ගෙවීම් සිදු කිරීමෙන් අනතුරුව ණයගැතියන්ගෙන් ලද සියලුම මුදල් බැංකුවේ තැන්පත් කරන ලදී. එනම් පුතේ ණයගැතියන්ගෙන් හම්බෙච්ච ඔක්කොම දේවල් අපි බැංකුගත කරලා නැහැ. කොහොමද ගත කරලා තියෙන්නේ? ණයගැතියන්ගෙන් සල්ලි ටිකක් හම්බ වෙලා ඒකෙන් මෙන්න මේ වගේ ගනුදෙනු කීපයක් කරලා ඉතිරි ටික තමයි බැංකුගත කරලා තියෙන්නේ. right. 2020 අප්‍රේල් 1 සහ 2021 මාර්තු 31 දිනට අදාළ ගිණුම් ශේෂයන් මෙසේය. තොගය, ණයගැතියෝ, ණයහිමියෝ, කාර්යාල උපකරණ, යන්ත්‍රෝපකරණ, උපචිත කුලී ඉදිරියට කළ වරිපණ. අපිට බලන්න ආරම්භක සහ අවසන් ශේෂ දීලා තියෙනවා. එතන අපිට ගිණුම් ටිකක් අවශ්‍ය වෙනවා. අවශ්‍ය වන්නේ ආදායම් ප්‍රකාශනය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. ආදායම් ප්‍රකාශනය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. ආදායම් ප්‍රකාශනය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. right. ආරම්භක ආදායම් ප්‍රකාශනය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. right. ඉක්මනින් ටූල් කරගන්න ළමයි. ආදායම් ප්‍රකාශනය, මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය මම හිතනවා මේ වෙද්දි ඔයා මේ ගාන එක හදන්න try කරන්න ඇති. හරියට හදන්නත් ඇති. මම මේක දන්නේ නැහැ. බලමු. ආදායම් ප්‍රකාශනය සහ මූල්‍ය right. ආදායම් ප්‍රකාශනය, මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. ඉක්මන් ටූල් කරගන්න පුතේ. ආදායම් ප්‍රකාශනය, මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය පුළුවන් ඉක්මනින් ටූල් කරගන්න. ආදායම් ප්‍රකාශනය, මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය හැකි ඉක්මනින් ටූල් කරගන්න. right. හරි නේද? හරි. පුතේ අපිට ආරම්භක ශේෂ දීලා තියෙනවා. ණයගැතියෝ ඊට පස්සේ අපිට බලමු ආරම්භක වත්කම් වගකීම් දීලා තියෙනවා. දැන් බැංකු ගිණුම් සාරාංශය දීලා තියෙනවා. right. ආරම්භක වත්කම් වගකීම් තොගය අපි තොග ගිණුමක් ගහගන්නේ නැහනේ. ණයගැතියෝ, ණයහිමියෝ, කාර්යාල උපකරණ, යන්ත්‍රෝපකරණ, උපචිත කුලී ඉදිරියට කළ වරිපණම් ගිණුම් 6යි. බලන්න ආරම්භක දිනට අපිට ප්‍රාග්ධනය දීලා තියෙනවද කියලා? දීලා තියෙනවද පුතේ? නෑ. ආරම්භක දිනට ප්‍රාග්ධනය දීලා නැත්තම් ආරම්භක දිනට ප්‍රාග්ධනයක් දීලා නැතිනම්
පුතේ අපි ඒකත් හොයාගන්න ඕනද නැද්ද? ඕන. එහෙනම් මොන ගිණුමක්ද ඕන? තත්ත්ව විස්තරයකුත් ඕන. එහෙනම් සම්පූර්ණ ගිණුම් කීයක් ඕනද අපිට? 7ක් ඕන. සම්පූර්ණ ගිණුම් කීයක් ඕනද? 7ක් ඕන. බලමු එහෙනම් අපිට අවශ්‍ය ගිණුම් ණය ගැති, ණය හිමි, කාර්යාලුපකරණ, යන්ත්‍රෝපකරණ, කුලී ගිණුම හරි, කුලී ඉදිරියට කළ වරිපනම් තත්ත්ව විස්තරය. right. අපි ගිණුම් 7ම රූල් කරගත්තා. පුතේ නම් කරගමු ගිණුම් 7. ණය ගැතියෝ දහස් වලින් හදමු. දහස් කියලා දාගන්න පුතේ පිටු උඩින්ම දහස්. ණය ගැතියෝ ඊළඟට දරුවෝ ණය හිමියෝ ඊට පස්සේ කාර්යාල උපකරණ යන්ත්‍රෝපකරණ මේ යන්ත්‍ර උපකරණ කාර්යාල උපකරණ යන්ත්‍ර උපකරණ උපචිත කුලී සහ ඉදිරියට කළ වරිපණ ඉදිරියට කළ වරිපණ ඊට පස්සේ පුතේ තත්ත්ව විස්තරය right. අතිරේක තොරතුරු වලට යමු. අතිරේක තොරතුරු අපි ඊට කලින් පුතේ ආරම්භක සහ අවසන් ශේෂ දාගමුකෝ ඉස්සෙල්ලා. අපිට ඔය ණය ගැතියන්ගේ අනම්මනම් ඔය මගුල් ටිකක් නෑ නේද එහෙම. ඒ කියන්නේ අර ඉස්සර වගේ තොගේ සම්බන්ධයෙන් එහෙම ගැළපිල්ලක් නෑ. මේක හරි ලේසි ගන්න. right. දැන් ඔළුවේ තියාගන්න ඕන මොකක්ද? ආරම්භක තොගේ දැන් ඉක්මනින් කරනවා මේ ගාන. ආරම්භක තොගේ අදාළ ගිණීමේ ආරම්භක ශේෂය හැටියට සහ තත්ත්ව විස්තරේ දාන්න ඕන. එහෙමනේ. right. ආරම්භක තොගය 44යි. ආරම්භක තොගේ කීයද පුතේ? 44යි. අපි ගිණුමක් රූල් කරලා තියෙනවද? නෑ. එහෙනම් ඔයා යන්න පුතේ. ඔයා රූල් කරගත් ආදායම් ප්‍රකාශනයේ විකුණුම් පිරිවැය යටතේ තියෙනවා. පුතේ ආරම්භක තොගය 44ක්. ආරම්භක තොගය කීයක්ද? 44ක්. ආරම්භක තොගය කීයද පුතේ? 44ක්. දාගන්න ආරම්භක තොගය 44ක්. ඒත් එක්කම පුතේ ආරම්භක තොගය කියන්නේ වත්කම් දාන්නේ ආරම්භක දින වත්කම් දාන්නේ තත්ත්ව විස්තරය බැර කරන්න තොගය 44ක්. තත්ත්ව විස්තරය බැර කරන්න තොගය 44ක්. තත්ත්ව විස්තරය බැර කරන්න තොගය 44ක්. right. ණය ගැතියෝ ආරම්භක ශේෂය 32යි. ණය ගැතියෝ ආරම්භක ශේෂය 32යි. දාගන්න පුතේ ණය ගැති කිරීමේ ආරම්භක ශේෂය හර පැත්තේ 32යි. ණය ගැති කිරීමේ ආරම්භක ශේෂය හර පැත්තේ 32යි. ණය ගැති කිරීමේ ආරම්භක ශේෂය හර පැත්තේ 32යි. ණය ගැතියෝ කියන්නේ වත්කමක්. පුතේ ණය ගැතියෝ කියන්නේ වත්කම් තත්ත්ව විස්තරේ බැර පැත්ත දාගන්න එහෙනම් ණය ගැතියෝ 32ක්. ණය ගැති ආරම්භක ශේෂය 32යි. තත්ත්ව විස්තරේ බැර ණය ගැතියෝ රුපියල් 32යි. right. ණය හිමියෝ ආරම්භක ශේෂය 39යි. ණය හිමි ගිණීමේ වගකීමක් ණය හිමියෝ කියන්නේ ශේෂය දාගන්නවා 39ක්. දැන් පුතේ ඉක්මනින් වලට පුළුවන් වෙන්න ඕනේ. දැන් පොඩි ළමයි නෙමෙයි මේ අපි අසම්පූර්ණ සටහන් වල හදන අවසාන ගාන. එතකොට මේ වෙද්දි වලට පුළුවන් වෙන්න ඕනේ. ණය හිමියෝ 39යි. ණය හිමියෝ 39යි. ආරම්භක දිනට වගකීමක් තත්ත්ව විස්තරය හර කරන්න පුතේ ණය හිමි කියලා 39ක්. ණය හිමි කියලා කීයක්ද? 39ක්. ඊට පස්සේ කාර්යාල උපකරණ 82යි. කාර්යාල උපකරණ වත්කමක්නේ. ආරම්භක ශේෂය දාගන්න පුතේ කීයක්ද? 82ක්. කාර්යාල උපකරණ කියන්නේ වත්කමක්. ආරම්භක ශේෂය දාගන්න 82ක්. ආරම්භක දිනට වත්කම් දාන්නේ කොහෙද? තත්ත්ව විස්තරේ මොන පැත්තේද? බැර පැත්තේ. කාර්යාල උපකරණ 82යි.
කාර්යාල උපකරණ 82යි. යන්ත්‍රෝපකරණ 220යි. යන්ත්‍රෝපකරණ කියන්නේ ආරම්භක දින වත්කමක්. දාගන්න පුතේ ශේෂය 220යි. යන්ත්‍රෝපකරණ ආරම්භක ශේෂය කීයද? 220යි. ආරම්භක දින වත්කම් දාන්නේ කොහෙද පුතේ අය? තත්ත්ව විස්තරේ බැර කරන්න යන්ත්‍ර 220ක්. යන්ත්‍ර කියද පුතේ 220ක්. යන්ත්‍ර 220යි. යන්ත්‍ර 220යි. right. යන්ත්‍ර 220යි. right. හරි නේද පුතේ? හරි. උපචිත කුලී කියන්නේ වගකීමක්. දාගන්න ශේෂය උපචිත කුලී 4යි. උපචිත කුලී කියන්නේ ආරම්භක වගකීමක්. දාගන්න කුලී ගිණුම නැත්තම් කුලී ගිණුමක් නේ පුතේ. උපචිත කුලී ඕනෙත් නැහැ. කුලී ගිණුමක් රූල් කරගන්න. ආරම්භක ශේෂය දාගන්න 4යි. වගකීමක් නේ ආරම්භක දිනේට වගකීම් තත්ත්ව විස්තරය හර කරනවා. උපචිත කුලී 4යි. උපචිත කුලී 4යි. ඔළුවේ තියාගන්න ඕන ආරම්භක ශේෂ කොහෙටද යන්නේ කියලා. උපචිත කුලී කීයද? 4යි. ඉදිරියට කළ වරිපනම්. වරිපනම් කියන්නේ වියදමක්. ඉදිරියට කළ වරිපනම් කියන්නේ වත්කමක්. වත්කම් වල තියෙන මොන ශේෂද? හර ශේෂ. වරිපනම් කියන්නේ ආරම්භක ශේෂය දාගන්න 3ක්. ඉදිරියට කළ වරිපනම් කියන්නේ වත්කමක්. ආරම්භක වත්කම් කොහෙටද පුතේ දාන්නේ? තත්ත්ව විස්තරයට. දැන් තත්ත්ව විස්තරයට දාන්න බැර පැත්තේ ඉදිරියට කළ වරිපනම් 3යි. 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 හරිද? ඉදිරියට කළ වරිපනම් කීයද පුතේ? 3යි. හරි නේද? දැන් ආරම්භක ශේෂය දැන් අවසන් ගානේ හොඳට අහගන්න. ආරම්භක ශේෂය එක් එක් ගිණුමේ ආරම්භක ශේෂය සහ කොහෙද දාන්නේ පුතේ? තත්ත්ව විස්තරයට. ඒ තත්ත්ව විස්තරයට දාන්නේ ප්‍රාග්ධනෙ දීලා නැත්නම් අපි හොයා ගන්න ඕන නිසා. දැන් ප්‍රාග්ධනෙ දීලා තියෙනවා නම් අය දානවද? අය දාන්න ඕනේ නෑනේ. අපි තත්ත්ව විස්තරයක් රූල් කරගන්නේ ඇයි ඒ? ප්‍රාග්ධනෙ හොයා ගන්න. ගානක ප්‍රාග්ධනයක් එහෙම දීලා තිබ්බොත් අය අපිට ඕනද පුතේ තත්ත්ව විස්තරයක්? එහෙම ඕනේ නැත. තොගය අවසන් දිනන බලන්න දැන් ආරම්භක ශේෂ දාගත්තා. ආරම්භක ශේෂ අදාළ ගිණුමේ අන්තිම අතර මේ කියන්නේ අහගන්න. මේවා අදාළ වෙනවා පුතේ ඊළඟ පාඩමටත් ලාභ අරමුණු කර නොගත් සංවිධාන වලටත් මේක වැදගත් වෙනවා. ඒ නිසා හොඳට අහගන්න. ආරම්භක ශේෂ තත්ත්ව විස්තරය දැම්මා. අවසන් ශේෂ දාන්නේ කොහෙද පුතේ? මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට. right. අවසන් තොගය 62යි. පුතේ අවසන් තොග ගිණුමක් ගහලා තියෙනවද? තොග ගිණුමක් ගහලා තියෙනවද? නෑ. එහෙනම් යන්න ආදායම් ප්‍රකාශනයට. ඔයාගේ ආදායම් ප්‍රකාශනයට යන්න. ආදායම් ප්‍රකාශනයේ විකුණුම් පිරිවැය යටතේ අවසන් තොගය දාගන්න පුතේ වරහන් තුල 62ක්. වරහන් තුල දාගන්න 62ක්. right. පුතේ අවසන් දෙන්න කොහොමත් වත්කම් වක්කීම් අය කොහෙද දාන්න ඕන? මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට. අය කොහෙද දාන්න ඕන? මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට. right. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට. එහෙනම් ජංගම වත්කමක් වශයෙන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වත්කමක් වශයෙන් පෙන්වන්න 62ක් තොගය. තොගය 62යි. තොගය 62යි. ජංගම වත්කමක් වශයෙන් පෙන්වන්න තොගය 62යි. ජංගම වත්කමක් වශයෙන් පෙන්වන්න තොගය 62යි. right. ඊට පස්සේ ණය ගැතිය අවසන් ශේෂය 48.5යි. පුතේ ණය ගැතිය කියන්නේ අවසන් දින වත්කමක්. එහෙනම් හර පැත්තෙන් ඊගේ බැර පැත්තෙන් පාගේ ඊගේ 48.5යි බැර පැත්තෙන් පාගේ 48.5යි. 48.5යි. දැන් මේ
මේක අන්තිම ගාන දැන් මම ඉක්මනින් කරන්න බෑ. ඔයාලට හුරු වෙලා තියෙනවද කියලා බලන්නත් එපා පුතේ. ඔයාලට හුරු වෙලා තියෙනවද කියලා බලන්නත් එපා. 48.5යි. 48.5යි. එහෙනම් යන්න අවසන් ශේෂයේ මූල තත්ත්ව ප්‍රකාශනයට යන්න. ඔයා රූල් කරගත්ත මූල තත්ත්ව ප්‍රකාශනයට යන්න. ඔයා රූල් කරගත්ත මූල තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වත්කමක් තුල පෙන්වන්න ණය ගැතියෝ 48.5යි. ණය ගැතියෝ 48.5යි. ණය ගැතියෝ 48.5යි. right. ඊට පස්සේ ණය හිමියෝ අවසන් ශේෂයේ දීලා තියෙන පුතේ 64ක්. ණය හිමියෝ අවසන් ශේෂය 64යි. ණය හිමියෝ කියන්නේ වගකීමක්. වගකීම් වැඩිවීම බැර. බැර පැත්තෙන් ඊගේ 64යි. හර පැත්තෙන් පාගේ 64යි. බැර පැත්තෙන් ඊගේ 64යි. හර පැත්තෙන් පාගේ 64යි. right. බැර පැත්තෙන් ඊගේ 64යි. හර පැත්තෙන් පාගේ 64යි. මේක අවසන් දිනට වගකීමක්. එහෙනම් යන්නවා රූල් කරගත්ත මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේට. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වගකීමක් ලෙස පෙන්වන්න පුතේ ණය හිමියෝ කියලා කීයක්ද? 64ක්. ණය හිමියෝ කියලා කීයක්ද? 64ක්. ණය හිමියෝ කියලා කීයක්ද? 64ක්. right. ණය හිමියෝ කියලා කීයක්ද? 64ක්. ඊට පස්සේ කාර්යාල උපකරණ අවසන් ශේෂය 73.5යි. කාර්යාල උපකරණ කියන්නේ වත්කමක්. වත්කම් වැඩිවීම හර එන හර පැත්තෙන් ඊගේ 73.5යි. බැර පැත්තෙන් පාගේ 73.5යි. 73.5යි. හරි නේද? 73.5යි. පුතේ කාර්යාල උපකරණ අවසන් ශේෂය 73.5යි. එහෙම නේද? කාර්යාල උපකරණ අවසන් ශේෂය 73.5යි. කාර්යාල උපකරණ කියන්නේ ව්‍යාපාරයේ ජංගම නොවන වත්කමක්. ව්‍යාපාරයේ ජංගම නොවන වත්කමක්. ව්‍යාපාරයේ ජංගම නොවන වත්කමක්. ඒ නිසා ඔයා රූල් කරගත්ත මූල තත්ත්ව ප්‍රකාශනයේ ජංගම නොවන වත්කම් වල පෙන්වන්න කාර්යාල උපකරණ කියලා 73.5ක්. 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 ඊට පස්සේ යන්ත්‍රෝපකරණ අවසන් ශේෂය 208යි. යන්ත්‍රෝපකරණ කියන්නේ වත්කමක්. දැන් මේවා කරලා තියෙන්න ඕනේ. දැන් මේවා කළා නැත්නම් ඒ ලෙවල් නොකර ඉන්න ඔයාලා. ඒ ලෙවල් නොකර ඉන්න. හර පැත්තෙන් ඊගේ 208යි. බැර පැත්තෙන් පාගේ 208යි. හර පැත්තෙන් ඊගේ 208යි. බැර පැත්තෙන් පාගේ 208යි. හර පැත්තෙන් ඊගේ 208යි. බැර පැත්තෙන් පාගේ 208යි. යන්ත්‍ර උපකරණ හර පැත්තෙන් ඊගේ 208යි. බැර පැත්තෙන් පාගේ 208යි. හරිද පුතේ? right. යන්ත්‍ර උපකරණ කියන්නේ ව්‍යාපාරයේ ජංගම නොවනවත්කම. දාගන්න මූල තත්ත්ව ප්‍රකාශනයේ ජංගම නොවනවත්කමක් යටතේ යන්ත්‍ර උපකරණ 208ක්. යන්ත්‍ර උපකරණ කීයද? 208ක්. යන්ත්‍ර උපකරණ කීයද? 208ක්. right. ඊට පස්සේ බලමු. කුලී උපචිත කුලී 6.5යි. උපචිත කුලියක් කියන්නේ මොකද්ද පුතේ? ව්‍යාපාරයේ වගකීමක්. අවසන් දිනට උපචිත කුලී ප්‍රමාණය කීයද? 6.5යි. එහෙනම් හර පැත්තෙන් පාගේ බැර පැත්තෙන් ඊගේ 6.5යි. හර පැත්තෙන් පාගේ 6.5යි. 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 හර පැත්තෙන් ඊගේ 6.5යි. බැර පැත්තෙන් පාගේ 6.5යි. හරිද? උපචිත කුලී වගකීම. එහෙනම් වා රූල් කරගත්ත මූල තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වගකීම් තුල පෙන්වන්න. වා රූල් කරගත්ත මූල තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වගකීම් තුල පෙන්වන්න 6.5ක් උපචිත කුලී කියලා. උපචිත කුලී 6.5ක්. උපචිත කුලී
6.5ක්. පුචිත කුලී කීයද? රුපියල් 6.5යි. ඉදිරියට කළ වරිපණම් 4.5යි. වරිපණම් පුතේ ඉදිරියට කළ වරිපණම් ඈ. කියන්නේ වත්කම් ඉදිරියට යම හරනේ. හර පැත්තෙන් ඊගේ 6.5යි. බැර පැත්තෙන් පාගේ 6.5යි. ඉදිරියට කළ වරිපණම් බැර පැත්තෙන් ඊගේ නෙවෙයි බැර පැත්තෙන් පාගේ පුතේ. ඉදිරියට කරපු එකක් නේ වත්කමක් නේ. වත්කම වැඩි වීම හරනේ. හර පැත්තෙන් ඊගේ බැර පැත්තෙන් පාගේ 6.5යි. sorry 4.5යි පුතේ. මම දැක්කේ කුලියක දැක්කේ 4.5ක් එන්නේ. 4.5යි. ඉදිරියට කළ වරිපණම් කියන්නේ නැත්නම් ඉදිරියට කළ වරිපණම් කියන්නේ පුතේ වත්කමක් යන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේට ජංගම වත්කම් තුල පෙන්වන්න ඉදිරියට කළ වරිපණම් 4.5යි. 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 right. ඉදිරියට කළ වරිපණම් 4.5යි. ඉදිරියට කළ වරිපණම් 4.5යි. හරි නේද පුතේ? right. දැන් අපි ඒ තොරතුරු ටික හරි. ඊළඟට බලමු. දැන් පළවෙනි සහ දැන් අතිරේක තොරතුරු වලට ගිහිල්ලා යමු පුතේ. බැංකු සාරාංශයට යන්න කලින් සියලුම ගැනුම් සහ විකුණුම් ණය පදනමත් සිදුවේ. ණය ගැතිව සහ ණය හිමිගිණුම් ගහලා තියෙන නිසා. right. පහත ගෙවීම් සිදු කිරීමෙන් අනතුරුව ණය ගැතියන්ගෙන් ලද මුදල් සියලු මුදල් බැංකුවේ තැන්පත් කරන ලදී. right. බලන්න දැන් අපි දන්නේ නැහැනේ පුතා ණය ගැතියන්ගෙන් කොච්චරක් හම්බ වුණාද කියලා. දන්නේ නැහැනේ. right. x කියන මුදලක් ණය ගැතියන්ගෙන් හම්බ වෙලා. අපි දන්නේ නැහැනේ. right. ඒකෙන් කොච්චර මොනවද පුතේ දාලා තියෙන ගෙවීම් බලන්න. පාත් සඳහන් ගෙවීම් සිදු කිරීමෙන් අනතුරුව වර්ෂය තුලදී ණය ගැතියන්ගෙන් ලද සියලු මුදල් බැංකුවේ තැන්පත් කරන ලදී. එහෙනම් ණය ගැතියන්ගෙන් x කියන මුදලක් හම්බ වෙන්නේ නැති. අපි හරියටම දන්නේ නැහැනේ. right. එතකොට ඒකෙන් ගැල්ලි සිද්ධ කරලා වැටුප් හා වේතන ගෙවලා දුරකථන ගාස්තු ගෙවලා ගමන් ගාස්තු ගෙවලා දුරකථන ගාස්තු ගෙවලා ගමන් ගාස්තු ගෙවලා ඒ ඉතිරි වෙච්ච සල්ලි ටික කොහෙද පුතේ තැන්පත් කරලා තියෙන්නේ? බැංකුවේ තැන්පත් කරලා. right. බලමු කොහෙනම්. ඔන්න x කියන මුදලක් හම්බ වෙලා තියෙනවා. ඒකෙන් මෙයා ගැනිලි කරලා සතියකට රුපියල් 3000 බැගින්. ඒ කියන්නේ 3 බැගින්. පුතේ ඔන්න ගැනිලිය. ඔන්න x කියන මුදල යටතේ අපි මොකද කරලා තියෙන්නේ බලන්න. ගැනිලි කීයද? සතියකට 3යි. පුතේ සතියකට 3 බැගින් වර්ෂයට සති කීයක් තියෙනවද? 52ක් කියලා තියනවා කියලා කියනවා. අපි අවුරුද්දකට මේක හදන්නේ. නම් 52ට කීයද? 3 වැඩි කිරීම 52. 156යි. එහෙනම් ගැනිලි සිද්ධ කරලා කීයද පුතේ? 156ක්. එහෙනම් බලන්න ගැනිලි සිද්ධ කරලා කොච්චරක්ද? 156ක්. එහෙනම් දාගන්න ඔයා හදන මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ප්‍රාග්ධනය යටතේ තියෙන ඍණ ගැනිලි කියලා වරහන් තුල දාගන්න පුතේ කීයක්ද? 156ක්. ඍණ ගැනිලි වරහන් තුල දාගන්න කීයද පුතේ? 156ක්. right. 156ක්. ඊට පස්සේ වැටුප් හා වේතන ගෙවලා 86ක්. වැටුප් හා වේතන 86ක් ගෙවලා. වැටුප් හා වේතන 86ක් ගෙවලා. right. වැටුප් හා වේතන කියන්නේ මොකද්ද පුතේ? පරිපාලන වියදමක්. දාගන්න ඔයා රූල් කරගත්ත ආදායම් ප්‍රකාශනයේ පරිපාලන වියදම් යටතේ. ඔයා රූල් කරගත්ත ආදායම් ප්‍රකාශනයේ පරිපාලන වියදම් යටතේ දාගන්න පුතේ රුපියල් 86ක්. පරිපාලන වියදම් යටතේ දාගන්න
රුපියල් 86ක්. පරිපාලන වියදම් යටතේ දාගන්න රුපියල් 86ක්. දැන් ණය ගැතියන්ගේ යම් x කියන මුදලක් හම්බ වෙලා ඒකෙන් ගැන්ලි කළා කියා 256ක්. වැටුප් පහ වේතන ගෙවලා කීයක්ද? 86ක්. දුරකථන ගාස්තු 38.5යි. දුක 38.5යි. දුක 38.5යි. දුක 38.5යි. දුක රුපියල් 38.5යි. දුක 38.5යි. right. දුක 38.5යි. 38.5යි. හරිද පුතේ? 38.5යි. හරි. එතකොට මම 38.5යි. හරිනේ? හරි. අහගන්නකො. දුක කියන්නේ ව්‍යාපාරයේ පරිපාලන වියදමක් නේ. දාගන්න පරිපාලන වියදම් යටතේ දුක 38.5ක්. 38.5ක්. right. ගමන් ගාස්තු 22යි. ගමන් ගාස්තු 22යි. right. 22යි නේ පුතේ. දැන් මේකත් ව්‍යාපාරයේ මෙහෙමයි. කෙනෙක්ට හිතන්න පුළුවන් පුද්ගලයන්ට ගෙවූ ගමන් ගාස්තු කියලා. පුද්ගලයන්ට ගෙවූ ගමන් ගාස්තු කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. පුද්ගලයෙක්ට ගෙවූ ගමන් ගාස්තු නම් මේක පුතේ පරිපාලන වියදමක්. හැබැයි බාණ්ඩ බෙදා හරින්න මේ ගමන් ගාස්තුව ගෙවලා තියෙන්නේ බෙදා හැරීමේ වියදමක්. ඒක දැන් ගමන් ගාස්තු කියපු නිසා අපි බෙදා හැරීමේ වියදමක් යටතේ දාමු. එහෙනම් ගමන් ගාස්තු 22යි බෙදා හැරීම් වියදම් තුල දාන්න. බෙදා හැරීමේ වියදම් තුල දාන්න ගමන් ගාස්තු 22යි. ගමන් ගාස්තු 22යි. right. එතකොට x ගෙන් ණය ගැතියන්ගෙන් x කියන මුදලක් හම්බ වෙලානේ. මෙන්න මේ වියදම් ටික දැල්ලා පුතේ මේ වියදම් ටික එකතු බලමු කීයද කියලා. එතකොට මේ ගෙවීම් ටික එකතු බලමු. වියදම් කියලා කියන්න බෑනේ ගැල්ලි තියෙන නිසා. ගෙවීම් වල එකතු බලමු 156යි 86යි 38.5යි 22යි. එකතුව 302යි 302.5ක්. එහෙනම් ණය ගැතියන්ගෙන් හම්බ වෙච්චි x කියන මුදලෙන් කොච්චර ගෙවීම් කරලාද? 302.5ක් ගෙවීම් කරලා. ඉතිරි ටික මොකද කරලා තියෙන්නේ? බැංකුවේ තැන්පත් කරලා. එහෙමනේ පුතේ කියන්නේ. මුදල් ඉතිරි ඔක්කොම බැංකුවේ තැන්පත් කරලා. බලන්න බැංකු ගිණුම් සාරාංශය. බැංකු ගිණුම් සාරාංශය තුල තියෙනවා බැංකු තැන්පතු 884යි. බැංකු තැන්පතු කියන පුතේ 884යි. එහෙනම් මේ දෙකේම එකතුව නේද පුතේ? මේ දෙකේම එකතුව නේද පුතේ? ණය ගැතියන්ගෙන් අපිට හම්බෙලා තියෙන්නේ. ණය ගැතියන්ගෙන් අපිට හම්බෙලා තියෙන්නේ මේ දෙකේම එකතුව නේද? x කියන මුදල හොයාගන්න පුළුවන්. මෙන්න මේ ටිකේ එකතුව නැත්නම් මෙතනින් කොච්චරක් හම්බෙච්ච සල්ලි වලින් වියදම් කළාද? 302.5ක් වියදම් කරලා. ඉතිරි ටික බැංකුවේ තැන්පත් කරලා 884ක්. එහෙමනේ 884ක් බැංකුවේ තැන්පත් කරලා. එතකොට පුතේ බලා ගන්නකෝ. එතකොට මේ ටික බැංකු ගිණුම හර වුණා. මේ ටික අදාළ ගිණුම් ටික හර වුණා. ගැන්ලි ගිණුම හර වුණා. වැටුප් පහ වේතන ගිණුම හර වෙනවා. දුරකථන ගාස්තු ගිණුම හර වෙනවා. ගමන් ගාස්තු ගිණුම හර වෙනවා. ඔය දෙකේම එකතු වෙන්නේ නේද පුතේ ණය ගැති ගිණුම බැර වෙන්නේ. නම් මේ දෙකේම එකතු වෙන්නේ නේද ණය ගැතියන්ගේ මුදල් හම්බ වෙන්නේ අපිට. බලන්න ණය ගැතියන්ගේ මුදල් හම්බ වීම කොච්චරද කියලා 302.5ට එකතු කරන්න 884ක් 1186.5යි. කීයද? 1186.5යි. එහෙනම් ණය ගැතියන්ගෙන් මුදල් ලැබීම කීයද පුතේ? 1186.5යි. ණය ගැති ගිණුම බැර කරන්න මුදල් කියලා 1186.5යි. දැන් ඔයාලා සැකයක් වගේ හිතනවා නම් 1186.5න් මෙන්න මේ වියදම් ටික
අඩු කරන් පස්සේ ඉතුරු ටික බැංකුවේ ගිණුම් ගත කරන්න එපා. බැංකුවේ තැන්පත් කරන්න එපා. එහෙනම් 1186.5න් මේ ටික අඩු කරලා කොච්චරක් එනවද කියලා බලන්න. ඒ ටික තමයි පුතේ බැංකු ගිණුම හර වෙන්න ඕන තැන්පත් කිරීම වශයෙන්. තැන්පත් කිරීම වශයෙන්. එතකොට ණය ගැතියන්ගෙන් සල්ලි කොච්චරක් හම්බ වෙලාද? 1186ක් හම්බ වෙලා ඒකෙන් 302.5ක් වියදම් කරන නැත්නම් ගෙවීම් කටයුතු කරලා ඉතුරු ටික බැංකුගත කරනවා. ඒතර අපිට අවශ්‍ය වෙන්නේ මොකක්ද? ණය ගැතියන්ගෙන් හම්බ වෙච්ච සම්පූර්ණ මුදල හොයාගන්න එක. ණය ගැතියන්ගෙන් හම්බ වෙච්ච සම්පූර්ණ මුදල හොයාගන්න එක. එහෙනම් ණය ගැතියන්ගෙන් මෙන්න මේ 1186.5ක් හම්බෙලා තියෙනවා. කාට හරි ළමයෙක්ට මේක සම්බන්ධව ගැටලුවක් ආවොත් මීට කලිමුත් ගන්න හදලා තියෙනවා මේ වගේ එකක්. සම්බන්ධ ගැටලුවක් ආවොත් පුතේ අනිවාර්යෙන් අහන්න. දැන් කොහොමත් normal class පටන් ගත්තාම පස්සේ වට කොහොමත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කොහොමත්ම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ප්‍රශ්නයක් ආවොත් අනිවාර්යෙන් අහන්න. රෙකෝඩ් එකක් දාන්න. පැහැදිලිද? right. රෙකෝඩ් එකක් දාන්න අනිවාර්යයෙන්ම ගැටලුවක් ආවොත් අහන්නම ඕන පුතේ. තේරුණානේ? අනිවාර්යයෙන්ම නියත වශයෙන්ම අහන්න ඕනේ. right. හරි නේද? ණය ගැතියන්ගේ මුදල් ලැබීම් 1186.5යි. right. එතකොට අතිරේක තොරතුරු 1 2 3 ඔක්කොම අපි කරලා අවසන්. යමු මුලට බැංකු ගිණුමේ සාරාංශයක් දීලා තියෙනවා. බැංකු ගිණුම් ශේෂය 34යි. බැංකු ගිණුම කියන්නේ ආරම්භක දිනට වත්කමක් නේද දරුවෝ? ආරම්භක දිනට මේක මොකක්ද? වත්කමක්. එහෙනම් ආරම්භක දින වත්කම් වගකීම් දාන්න කොහෙටද? තත්ත්ව විස්තරයට. දැන් තත්ත්ව විස්තරේ බැර කරන්න බැංකු කියලා කීයක්ද? 34ක්. තත්ත්ව විස්තරේ බැර කරන බැංකු කියලා කීයක්ද? 34ක්. right. බැංකු ගිණුමට යන දැන් හර පැත්ත හරිනේ පුතේ බැංකු තැන්පතු 884ක් දුන්නේ අර ණය ගැති මුදල් ලැබීම සටහනක හොයාගන්නනේ. මේක සටහන් කළා. හරි. යම් බැර පැත්තට කුලී 62යි. කුලී ගිණුම හර බැංකු ගිණුම බැර. බලන්න කුලී ගිණුමක් තියෙනවද? ඔව්. ඒ නිසා එකපාරටම වියදමක් වශයෙන් දාන්න පුළුවන් ආදායම් ප්‍රකාශනයට අපිට බෑ. කුලී ගිණුමක් තියෙන නිසා පුතේ බැංකු කියලා හර කරන්න 62ක්. 62ක් ඈ. දැන් මෙතන 6.5 තියෙනවා මෙතන. අතන 62යි. ඒතර බැංකු ගිණුම බැර. දැන් බැංකු ගිණුම අපි අරන් තියෙන්නේ. වරිපනම් හා රක්ෂණ 36යි. වරිපනම් හා රක්ෂණ. පුතේ දැන් ඉදිරියට කළ වරිපනම් එකක් තියෙනවනේ. දැන් අපිට ඒකේ තමයි සටහන් කරන්න වෙන්නේ. වරිපනම් ගිණුම හර බැංකු ගිණුම බැර. එහෙනම් වරිපනම් ගිණුම හර කරනවා බැංකු කියලා 36ක්. බැංකු කියලා කීයද? 36ක්. වරිපනම් ගිණුම හර කරනවා බැංකු කියලා කීයද පුතේ? 36ක්. වරිපනම් ගිණුම හර කරනවා බැංකු කියලා කීයද? 36ක්. බැංකු කියලා 36ක්. ඒතර බැංකු ගිණුම බැර කරලා තියෙන්නේ මෙතන. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. විදුලිය 46.5. විදුලි ගිණුම හර බැංකු ගිණුම බැර. දැන් බැංකු ගිණුම බැර කරලා තියෙන්නේ. විදුලි ගිණුමක් තියනවද අපිට? නෑ. එහෙනම් කෙලින්ම දැන් ගිණුමක් නැත්තම් කෙලින්ම ආදායම් ප්‍රකාශනයේ වියදමක් වශයෙන් අපි සටහන් කරන්න ඕන පුතේ. ඒක දන්නවා මේ වෙද්දි. එහෙනම් යන්න පරිපාලන වියදම් වලට ආදායම් ප්‍රකාශනයේ දාන්න විදුලිය කියලා 46.5ක්. විදුලිය කියලා 46.5ක්. විදුලිය කියලා 46.5ක්. 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 හරිද? right. 46.5ක්. ඊට පස්සේ විවිධ වියදම් 11යි. ගිණුමක් තියෙනවද? නැහැ. කෙලින්ම දාන්න පුතේ. ගිණුමක් නැත්තම් කෙලින්ම දාන්න. වෙනත් වියදම් වලට විවිධ වියදම් දාන්න. වෙනත් වියදම් යටතේ 11ක්. විවිධ වියදම් කියලා දාන්න 11ක් පුතේ. විවිධ වියදම් කියලා දාන්න 11ක්. right. හරිද? විවිධ වියදම් ගිණුම හර බැංකු ගිණුම බැර. right.
ණය හිමි ගෙවීම 482යි. දිත්ත සලන මොකක්ද? ණය හිමි ගිණුම හර බැංකු ගිණුම බැර. දැන් මේ බැංකු ගිණුම බැර වෙලා තියෙන්නේ. ණය හිමි ගිණුම තියෙනවද? ඔව්. ණය හිමි ගිණුම හර කරන්න පුතේ. බැංකු කියලා කීයක්ද? 482යි. බැංකු කියලා කීයක්ද? 482ක්. ණය හිමි ගිණුම හර කරන්න බැංකු කියලා 482ක්. 482යි. right. හරිද? ගෘහ භාණ්ඩ උපකරණ 210යි. ගෘහ භාණ්ඩ උපකරණ 210යි. පුතේ ගෘහ භාණ්ඩ උපකරණ එකක් තියෙනවද? යන්ත්‍ර එකක් තියෙනවා. කාර්යාල උපකරණ එකක් තියෙනවා. ගෘහ භාණ්ඩ එකක් නැහැ. එහෙනම් ගෘහ භාණ්ඩ උපකරණ කියන්නේ කොහොමද ජංගම නොවන වත්කමන්නේ පුතේ. එහෙනම් වා රූල් කරගත්ත මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට යන්න. 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 රූල් කරගත්ත මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ රූල් කරගත්ත මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ පෙන්වන්න ජංගම නොවන වත්කමක් වශයෙන් මොකක් වශයෙන්ද? ජංගම නොවන වත්කමක් වශයෙන් ජංගම නොවන වත්කමක් වශයෙන් පෙන්වන්න පුතේ ගෘහ භාණ්ඩ උපකරණ 210ක්. ගෘහ භාණ්ඩ උපකරණ 210ක්. ගෘහ භාණ්ඩ උපකරණ 210ක්. ගෘහ භාණ්ඩ උපකරණ 210ක්. right. හරිද? ගෘහ භාණ්ඩ උපකරණ කීයද? 210ක්. හරි. ඊට පස්සේ 2010 පුතේ 2018 3:31 නෙමෙයි 2021 4යි නැත්නම් 2021 3:31 18 නෙමෙයි 21 වෙන්න ඕනේ එතන. අවසන් දිනට බැංකු ශේෂය 70.5ක්. බැංකු ශේෂය කීයද පුතේ? 70.5ක්. අවසන් දිනට බැංකු ශේෂය කීයද? 70.5ක්. 70.5ක්. right. එහෙනම් අවසන් බැංකු ශේෂය කියන්නේ ව්‍යාපාරයේ මොකද්ද පුතේ? වත්කමක්. අවසන් වත්කමක්. එහෙනම් දාගන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වත්කම් වලට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වත්කම් වලට දාගන්න පුතේ බැංකු කියලා 70.5ක්. right. බලන්න මේ දක්වා ටික හරිද කියලා. මේ දක්වා ටික හරිද කියලා බලන්න පුතේ. මේ දක්වා ටික හරිද බලන්න. මේ දක්වා ටික හරිද බලන්න. හරි. මේ දක්වා ටික දැනට ගැටලුවක් නෑ. එහෙමනේ. right. අපි දැන් ගිණුම් ටික තුලනය කරලා හොයාගමු. තත්ත්ව විස්තරය තුලනය කරලා පුතේ හොයාගමු ප්‍රාග්ධනය කොච්චරද කියලා. බලමු. මම හිතන්නේ බැලපැත්ත කොහොමද වැඩිනේ. 44යි 32යි 82යි 82 නෙමෙයි. 82යි 220යි 3යි 34යි 415යි 415යි. එහෙනම් මේ පැත්තේ ප්‍රාග්ධනය හොයාගමු අපි. 415න් අඩු කරන්න 39යි 4යි 372යි. එහෙනම් මේ ව්‍යාපාරයේ ප්‍රාග්ධනය කීයද පුතේ? 372යි. ප්‍රාග්ධනය කීයද? 372යි. එහෙනම් ඔයා රූල් කරගත්ත මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ හිමිකම් යටතේ ප්‍රාග්ධනය දාගන්න පුතේ. හිමිකම් යටතේ ප්‍රාග්ධනය දාගන්න 372ක්. හිමිකම් යටතේ ප්‍රාග්ධනය දාගන්න 372යි. ප්‍රාග්ධනය 372යි. ප්‍රාග්ධනය 372යි. ප්‍රාග්ධනය 372යි. හරිද? right. මකන්නම්. ප්‍රාග්ධනය 372යි. හරිද? 372යි. හරිද පුතේ? right. ඊට පස්සේ ලාභ ගිණුමට යන වරිපනම් ප්‍රමාණය හොයාගමු. ලාභ ගිණුමට
ලාභ ගිණුම හර වරිපණම් ගිණුම බැරනේ පුතේ. තුලනය කරමු. මේ පැත්ත වැඩි 36යි 3යි 39යි. 39යි. 39න් අඩු කරන්න 4.5ක්. 39 ඍණ 4.5ක්. 34.5යි. 34.5යි. එහෙනම් මේ ව්‍යාපාරයේ වරිපණම් වියදම කීයද? 34.5යි. එහෙනම් යන්න ඔයා රූල් කරගත්ත ආදායම් ප්‍රකාශනයේට ආදායම් ප්‍රකාශනයේ ඔයා රූල් කරගත්ත ආදායම් ප්‍රකාශනයේ පරිපාලන වියදමක් වශයෙන් ඔයා රූල් කරගත්ත ආදායම් ප්‍රකාශනයේ පරිපාලන වියදමක් වශයෙන් ඔයා රූල් කරගත්ත ආදායම් ප්‍රකාශනයේ පරිපාලන වියදමක් වශයෙන් පෙන්වන්න පුතේ. පරිපාලන වියදමක් වශයෙන් පෙන්වන්න වරිපණම් කියලා 34.5ක්. 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 හරි නේද? බලමු කුලී වියදම ලාභ ගිණුමට කොච්චරක් යනවද කියලා බලමු පුතේ. ලාලා ලස්සනයි නම් 62යි 6.5යි. 62 ධන 6.5. 68.5යි. 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 68.5න් අඩු ගන්න පුතේ 4ක් කීයක් එනවද? 64.5යි. 64.5යි. එවනේ බලමු. අඩු ගන්න 4ක්. 64.5යි. එහෙනම් කුලී කියලා පරිපාලන වියදම් වල දාගන්න පුතේ. කුලී 64.5යි. කුලී පරිපාලන වියදම් වල දාගන්න පුතේ 64.5යි. කුලී පරිපාලන වියදම් වල දාගන්න 64.5යි. 64.5යි. right මකන්න 64.5යි. දැන් මේ අපේ මේ පාඩමේ අන්තිම ගානේ අන්තිම ගිණුම් 4 right කාර්යාල උපකරණ ගිණුම තුලනය කරලා පුතේ ෂේ ප්‍රමාණය හොයාගමු. ෂේ කියන්නේ ව්‍යාපාරයේ වියදමක්නේ. ෂේ ප්‍රමාණය හොයාගමු. තුලනය කරමු. දෙපැත්තෙම දා ගන්නවා 82යි 82යි. 82කින් අඩු කරන්න පුතේ 73.5ක්. 82 ඍණ 73.5යි. 8.5ක්. 8.5ක්. ෂේ කියන්නේ වියදමක්. කාර්යාල උපකරණ ෂය පරිපාලන වියදමක්. එහෙනම් ඔයා රූල් කරගත්ත ආදායම් ප්‍රකාශනයේ පරිපාලන වියදම් වල දාගන්න කාර්යාල උපකරණ ෂය 8.5යි. කාර්යාල උපකරණ ෂය 8.5යි. කාර්යාල උපකරණ ෂය රුපියල් 8.5යි. 8.5. රුපියල් 8.5යි. හරිද? යන්ත්‍ර උපකරණ වලට යම් පුතේ. යන්ත්‍ර උපකරණ ෂය හොයාගන්න. ෂය තුලනය කරමු. 220 දාගන්න දෙපැත්තටම 220යි 220යි. කොච්චරක් අඩුද කියලා බලන්න පුතේ. 12ක් අඩුයි. එහෙනම් යන්ත්‍ර උපකරණ ෂේ ප්‍රමාණය කීයද? 12යි. ෂේ කියන්නේ ව්‍යාපාරයේ මොකද්ද පුතේ? වියදමක්. යන්ත්‍ර උපකරණ ෂේ කියන්නේ ව්‍යාපාරයේ වියදමක්. මොන වියදමක්ද? පරිපාලන වියදමක්. මොන වියදමක්ද පුතේ? පරිපාලන වියදමක්. දැන් දාගන්න යන්ත්‍ර උපකරණ ෂය පරිපාලන වියදම් වල දාගන්න පුතේ 12ක්. යන්ත්‍ර උපකරණ ෂය පරිපාලන වියදම් වල දාගන්න 12ක්. යන්ත්‍ර උපකරණ ෂය පරිපාලන වියදම් වල දාගන්න 12ක්. පරිපාලන වියදම් වල දාගන්න 12ක්. right පරිපාලන වියදම් වල දාගන්න 12ක්. පරිපාලන වියදම් වල දාගන්න 12ක්. හරිද පුතේ? පරිපාලන වියදම් වල දාගන්න 12ක්. පරිපාලන වියදම් වල දාගන්න 12ක්. right පරිපාලන වියදම් වල දාගන්න 12ක්.
right. පරිපාලන වියදම් වල දාගන්න 12ක්. හරිද? පුතේ දැන් ණයමියන්ගේ ණයමියන් මුදල් ගෙවීම දුන්නානේ. ඒ නිසා අපිට හොයාගන්න ඕන මොකක්ද? ගැනුම්. කලින් ගානේ මොකද උනේ? ගැනුම් දීලා තිබ්බා. එතකොට හොයාගන්න ඕනකම තිබ්බේ මොකද්ද පුතේ? ණයහිමියන්ට මුදල් ගෙවීම කොච්චරද කියලා. දැන් ගැනුම් හොයාගමු පුතේ. මේ ගැනුම් ප්‍රමාණය දාගන්න ඕන ආදායම් ප්‍රකාශනයේ විකුණුම් පිරිවැය හොයන තැන ආදායම් ප්‍රකාශනයේ විකුණුම් පිරිවැය හොයන තැන ආරම්භක තොගයට ගැනුම් එකතු කරන්න ඕන. මේ පැත්ත වැඩිනේ. 482ට එකතු කරන්න 64ක්. 546යි 546යි. බලන්න පුතේ 546න් අඩු කරන්න 39ක්. මේ ටික අඩු ටිකනේ. මේ 546න් අඩු කරන්න 39ක් 507යි. එහෙනම් මේ ව්‍යාපාරයේ ගැනුම් ප්‍රමාණය කීයද පුතේ? 507යි. ඔයා ආදාය රූල් කරගත්ත ආදායම් ප්‍රකාශනයේ විකුණුම් පිරිවැය යටතේ පෙන්වන්න ගැනුම් කියලා 507ක්. ගැනුම් කියලා 507ක්. ගැනුම් කියලා 507ක්. ගැනුම් කියලා 507ක්. හරිද පුතේ? ගැනුම් කියලා 507ක්. මකන්නම්. ගැනුම් කියලා 507ක්. ගැනුම් කියලා 507ක්. ගැනුම් කියලා 507ක්. right. ණයක ඇතිකිරීම තුලනය කරන්න. ණයක ඇතිකිරීම තුලනය කරලා අපි හොයාගන්න ඕනේ මොකද්ද පුතේ? විකුණුම්. ණයක ඇතිකිරීම තුලනය කරලා අපි හොයාගමු දරුවෝ විකුණුම් කොච්චරද කියලා. දැන් ඇස් මට්ටමින් වාට පේනවා වැඩි කොයි පැත්තද? බැර පැත්ත. එහෙනම් එනවා කියද්ද 1186.5ට එකතු කරන්න 48.5. 1235යි. 1235යි මේ පැත්තේ දාගන්න කොච්චරද? 1235. 1235න් අඩු කරන්න පුතේ 32ක්. 1203යි. එහෙනම් ඔයා රූල් කරගත්ත ආදායම් ප්‍රකාශනයට යන්න. අපි විකුණුම් හොයාගත්තා. ඔයා රූල් කරගත්ත ආදායම් ප්‍රකාශනයට යන්න. ඔන්න අපි විකුණුම් හොයාගත්තා. දාගන්න පුතේ ආදායම් ප්‍රකාශනයේ උඩින්ම විකුණුම් 1203යි. විකුණුම් 1203යි. විකුණුම් රුපියල් 1203යි. right. විකුණුම් රුපියල් 1203යි. හරි. එතකොට පුතේ ඔයා මේකෙත් කරන්න ඕන මොකක්ද? ආදායම් ප්‍රකාශනය හදන්න. හදපු ආදායම් ප්‍රකාශනයෙන් අපි හොයා ගන්නවා ශුද්ධ ලාභය. ශුද්ධ ලාභය දාන්න මොකටද? මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට. ශුද්ධ ලාභය දාන්න පුතේ මොකටද? මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට. ශුද්ධ ලාභය දාන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට. right. ශුද්ධ ලාභය දාන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට. right. ශුද්ධ ලාභය දාන පුතේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට. අගන්න ශුද්ධ ලාභය දාන මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට. ඊට පස්සේ අපි සම්පූර්ණම ගාන බැලන්ස් කරනවා. සම්පූර්ණ ගාන බැලන්ස් කරනවා. එතකොට අපේ අසම්පූර්ණ වාර්තා කියන ටියුට් එක අපේ වචනෙන් කියනවා නම් අහවරයි. එහෙමනේ? right. එතකොට ප්‍රශ්න තියෙනවා නම් පුතේ අනිවාර්යෙන් අහන්න. මොකක් හරි හදන්න තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් මොකක් හෝ හදන්න තේරෙන්නේ නැති තැනක් තියෙනවා අනිවාර්යෙන්ම අහන්න ඕන ඔයා. අනිවාර්යෙන්ම අහන්න ඕන පුතේ. පැහැදිලිද? මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් අනිවාර්යෙන්ම අහන්න. ගැටලුවක් තිබ්බොත් අනිවාර්යෙන්ම අහන්න. මතක තියාගන්න. එතකොට පුතේ දැන් ලබන මාසේ නම් අපි ෆිසිකල් ක්ලාස් පටන් ගන්න. ඒ සාමාන්‍ය පන්ති ආරම්භ කරනවා. එතකොට නැවත ඔයාගේ යාළුවෝ එහෙම ඉන්නවා නම් මම මතක් කරේ පුතේ යාළුවෝ ඉන්නවා නම් ඒ අයවත් දැනුවත් කරන්න. right. එහෙනම් හොඳට වැඩ කරන්න. ගැටලුවක් ආවොත් අනිවාර්යයෙන්ම අහන්න. right.